අපි දේශය සාකච්ඡා කළා කරුණු ටිකක් ඒ ටිකත් ඇතුළත් වෙයි. මේ ආරතත් අපි ටිකක් ඒ අනුසාරයෙන් සාකච්ඡා කරොත් හොඳයි කියන එක මටත් හිතුණා. කීප දෙනෙක් මතක් කළා ඒක අපි සාකච්ඡා කරන එක හොඳයි කියලා. හොඳට එදා කියපු දේ ආයෙ කියන්න ඕනේ. මතකයි නේද? මතක් කරන කාරණා කීපයක් තිබුණා. මේ අනුසාරයෙන් එකක් තමයි අනිත්‍ය ප්‍රතිසංයුක්ත බව නැතිනම් අනිත්‍ය ගැන හැඳින්වීමක් කරන්නේ කොහොමද කියන එක මේ අනුසාරයෙන්. ඊට පස්සේ අනිත්‍ය අපි එදා කතා කරා කර්මය පිළිබඳව. ඒ පිළිබඳව විස්තර කරගත්තොත් මේක ටිකක් යම් තරමකට දැනගත්තොත් ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් මේ සිද්ධියම කියලා හිතනවා. මේ කාරණා ටික සූත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු කියලා කිව්වා. ඒතකොට මৌলিক වශයෙන්ම මම හිතනවා මේකෙදි දැනුමක් ඇති කියලා. රූප චක්කු විඥාන පිළිබඳව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ කියන එකයි මුලින්ම දැක්වෙන්නේ. මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපිට මේ දර්ශනය තුල දැනගන්න අවශ්‍ය වෙන දේ තමයි මාර්ග සත්‍ය විදිහට මාර්ග සත්‍ය වැටිලා තියෙන්නේ නිරෝධ සත්‍ය දිශාවට. එහෙම නැතිනම් සලආයතන නිරෝධේ නිවනයි කියන දිශාවට. ඒක නිසා තමයි වත්තුනානත්තේ ඥානෙ විස්තර කරනකොට පටිසම්භිදානන්තදී ඇහැගෙන ව්‍යවස්ථාපනය කරන්න, කනගෙන ව්‍යවස්ථාපනය කරන්න, නාසය දිව ශරීරය ගැන ව්‍යවස්ථාපනය කරගන්න හැටි, මනස ගැන ව්‍යවස්ථාපනය කරගන්න හැටි උගන්වන්නේ. ව්‍යවස්ථාපනය කරගන්නවා කියලා කියන්නේ ඒ ගැන පිහිටා සිටින විදිහට හොඳට ලක්ෂණ වශයෙන්, ඒක ස්වභාව වශයෙන් හොඳට හට ගැනීම වශයෙන් හිතලා දැනගන්න එක. දැන් මේ කතා කරන්නේ අපි සම්පූර්ණම ලක්ෂණ වශයෙන් ඇති කරගත්ත ලෝකය. ලක්ෂණ වශයෙන් ඇති කරගත්ත ලෝකය කියලා කිව්වේ හැමදම හඳයක් ඇහෙන් තොරව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් තොරව වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන්ද? මුළු ලෝකයම ඇති කරගෙන තියෙන ওই ධර්මතා ටික. ඒ කියන්නේ මේ ආයතන පහකින් ඇති කරගත්ත ටිකක් උඩ තමයි අපිට මුළු ලෝකය ගෙනත් දීලා තියෙන්නේ. ඒක නිසා ඇහැ පිළිසිඳ දකින්න කිව්වා චක්කුන් අධ්‍යස්ථාන වලටේදී ඇහැ ආධ්‍යාත්මික දෙයක් කියලා දැනගන්න කිව්වා. අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, ආහාර සංතංහා සම්භූතං, ආහාර සම්භූතං වලටේදී අවිද්‍යා කර්ම සංඥා ආහාර නිබ්බති ලක්ෂණ දෙකකින්. ඔන්නයි කියන කාරණා ටික මතයි ඇහැ ඇතිකලේ කියලා. එතකොට මේ සතහන අනුසාරයෙන් හිත තියලා බලන්න ඇහැ කියන එක කොහොමද හැදුනේ? අවිද්‍යා සම්පස්යෙන් හැදුනේ කියන එක. ඒ වගේම ආධ්‍යාත්මික ධර්මයක් වුණේ කොහොමද? අවිද්‍යාවෙන් හදපු දෙයක් වුණේ කොහොමද? කර්මයෙන් සකස් කළ දෙයක් වුණේ කොහොමද? සංඛාරයෙන් සකස් කළ දෙයක් වුණේ කොහොමද? ආහාරයෙන් සකස් වුණ දෙයක් වුණේ කොහොමද කියන එක හිතලා බලන්න ඕනේ. මොකද ඒක තමයි විදර්ශනා භූමිය. අපිට චතුරාර්ය සත්‍යය ව්‍යවස්ථාපනය කරගන්න තියෙනවා. චතුරාර්ය සත්‍ය ව්‍යවස්ථාපනය කරගන්නකොට අපි කතා කළා සමුදය සත්‍ය ප්‍රහාණය වෙන විදිහට දුක්ඛ සත්‍ය සාක්ෂාත් කර යුතුයි. නැතිනම් දුක අවබෝධ කර යුතුයි. දුක අවබෝධ කර යුතු වෙන්නේ සමුදය සත්‍ය ප්‍රහාණය වෙන විදිහට. ඒකට තියෙන ප්‍රතිපදාව කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියට දකින බව අපිට ඇති කරගන්න වෙන්නේ කොහෙද? වැරද්ද ඇති තැන. වැරද්ද තියෙන්නේ කොහෙද?
අපේ ජීවිතයේ වැරද්ද කියන දේ යෙදෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 පරිසරණය කරන මොහොතට. දැන් හරියට දෙන්න වෙන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන මොහොතට ඇති ධර්මතා ටික ගැනයි හරියට දෙන්න වෙන්නේ. ඒක නිසා තමයි ස්පර්ශ ආයතන 6 ව්‍යවස්ථාපනය කරගත යුතුයි කියලා නැතිනම් ඒ ගැන අවබෝධ කරගත යුතුයි කියලා වෙන්නේ. ස්පර්ශ ආයතන 6 කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට අදාළ තැන. එතකොට මෙතන ඇහැ රූප චක්කු විඥාන කියලා කියන කොහොමද ඇහැ අවිද්‍යාවෙන් හැදුවේ? ඇහැ ඇති කරන්නේ හේතු වන අවිද්‍යාව. එදා දවසේදී අපි සාකච්ඡා කරපු නිසා දැනුමක් තියෙනවා. මෙතන අපි කිව්වා නිකම්ම ඇහැ හැදුනේ නෑ. කුමක් නොදන්න නිසාද ඇහැ හැදුනේ මොකකට ඕන විදිහටද? ඇහැ හැදුනේ හැම වෙලාවකදීම මෙතන මේ පැත්තෙන් එන ධර්මතාවයේ පිළිබඳව නොදන්නාකම නිසා මෙතනින් සංඛාරය නැතිනම් කෝපයත් හැමදම වෙන කෝපේ කෝපය ඇති බවට හම්බෙනවා තියෙන කෝපේ විඳින්න පුළුවන් කියන ලක්ෂණය ගෙනල්ලා දෙන තැන කිව්ව සංඛාරය කියන තැන. හැමදාම කෝපය ඇති බවට ගෙනල්ලා දෙන්නේ මෙතන. කලින් ඉඳලා තිබුණු පරණ කෝපය අනාත්ම වර්ණ සටහනක් ඇති තැනක කෝපය ගෙනල්ලා දුන්නේ මනසේ ලක්ෂණය. ඒ කෝපේ නිකම්ම නෙමෙයි මෙතනින් ගෙනල්ලා දුන්නේ අනාත්ම වර්ණ සටහනේ මේ මොහොතේ එළියේ තියෙන කෝපේ තමයි දැනගත්තේ. මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කෝපේ ඇති බවට හම්බෙන බව, අනිත් එක ඇති කෝපේ රැස් කරගන්න බව. තේරුණාද? මෙතනදී කාරණා දෙකක් තියෙනවා. එකක් කෝපේ ඇති බවට මෙනෙහි කරන බව, අනිත් එක තියෙන කෝපේ රැස් කරගන්න බව. ඒකේ අනාත්ම වර්ණ සටහනක් නැතිනම් ආලෝකයක් ඇති තැනකදී මේ ආලෝකය ඇහැට පතිත වෙනකොට ඒ ආලෝකය අරඹය ආලෝකය පතිත කරගන්න ඇහැ වැය වෙලා ආලෝකය වැය වෙලා ඇහැට පතිත වෙනවා. මේ දෙක වැය වුණු තැනකදී හැම වෙලාවකදීම හිතේ ඇතිවෙන වේදනා සංඥා කියන ධර්මතා දෙක දැනගන්න. දැනගත්ත දෙයට හිතනකම මොකද්ද? තමන්ගේ ලක්ෂණය. තමන් වැස් කරගෙන ඉන්නවා නම් කෝපේ කියන බව. කෝපේ කියන මේ වර්ණ සතහනට තමන්ගේ හිතේ තියෙන කෝපේ කියලා වැස් කරගත්ත ලක්ෂණය නම් කෝප කියන බව නම් එයා දැනගන්නේ කෝප කියන බව. ඒ තුල තියෙනවා අලුතෙන් වැස් කරගන්න බවක් කියලා කිව්වේ දැන් නිරුද්ධ වුණු වර්ණ සටහන ඉතුරු නැතුව නැති වුණු තැනක එයා අතනින් හිතනවා මේ තියෙන්නේ ඒ කෝපේ තමයි. හිතෙන් දැනගත්ත කෝප බව නැවත රැස් කර ගන්නවා මේ තියෙන්නේ ඒ කෝපෙම තමයි. මේ දේශනාවලදී අතුරු දුන්න කෝපෙම තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ දේශනාව වෙනකොට ඒ කෝපෙම තමයි මේ තියෙන්නේ කියන බව රැස් කරන ගෙනල්ලා දෙන්න ගිය දේශනාවේ කෝපෙ ළඟට එනකන් ගෙනාවු මොකද? මනසින්. එතකොට දැන් ගිය කෝපෙ බව මනසින් තේනීම සහ අලුතෙන් රැස් කිරීම කියන කාරණා දෙකක් තියෙනවා. මේ කෝපෙ රැස් කරගත්තා. කෝපෙ එළියේ ඇති බවට මේ රැස් කරගත්ත ලක්ෂණයට කියනවා රූපං රූපත්ථාය අபிසංකරන්ති සංඛාර. රූපේ පිණිස අபிසංකරණය කෙරෙන්නේ රූපස්කන්ධය. රූපය කියලා කියන්නේ රූපං රූපත්ථාය අபிසංකරන්ති සංඛාර. සංඛාරය හැම වෙලාවකදීම රූපේ පිණිස රැස් කරනවා. රූපේ පිණිස රැස් කරනවා කියලා කිව්වේ මොකක් සඳහාද? නැවත රූපේ පෙන්වීම පිණිසමයි රූපේ රැස් වෙන්නේ. කෝපය රැස් වෙන්නේ මොකටද? නිකන් නෙමෙයි. ආයෙ කෝපය පෙන්වන්නම තමයි.
අනාත්ම වර්ණ සටහන ඇති තැනක තමන්ගේ කුණු මල්ලට මේකත් එකතු කරගන්නවා. නිකම්ම තියන්නේ නැහැ. අහුලන පැත්තට දාන්නේ නැහැ. ඒක තමන්ගේ කුණු මල්ලටම දාගන්නවා. ඊළඟට රූපෙට එනකොට කුණු මල්ලෙන් ගන්න පරණ එක නෙමෙයි. පරණ ඉඳලා තිබුණ ඉන්දියක තිබුණ දේ තමයි දැන් ගන්න. ඒක ප්‍රෙස් කරගත්ත ඒ රූපං රූපත්තය අபிසංකරණ තියෙන්නේ ඒකයි. අபிසංකරණය කරගන්නවා. ඊට පස්සේ දැන් මේ ඇති බවටනේ හම්බුනේ. මොකද ඇති බවට හම්බුනේ අපි හිතුවේ මොකද්ද? කෝප්පේ එළියේ තියෙන දේ හැටියට හිතුවා. එළියේ තියෙන කෝප්පේ ගැන දැනගත්තා. දැන් රූපයේ හම්බේ මොන දැනුමක් ආවා පිට. එළියේ තියෙන කෝප්පේ. එළියේ තියෙන දේ මිදින්න පුළුවන් විදිහට මොකද්ද වෙන්නේ? ස්පර්ශ ආයතන පහ හදනවා. එළියේ තියෙන බවට අපි කියව මොකද්ද? භවය. එළියේ තියෙනවා සතර මහා ධාතුවේ තියෙනවා කියන බව මොකද්ද හැම වෙලාවකදීම? භවය. එතකොට භවය තමයි මේ මෙතන ඇති බවන හම්බෙන එකේ ලක්ෂණය. එළියේ තියෙනවා කියලා හිතන කමේ ලක්ෂණය තමයි භවය. භවපච්චය ජාති ඒ මොහොතේම ජාතිය හදලා තිනවා. ස්පර්ශ ආයතන පහම හදන බව. දැන් ආපහු වෙන්නේ මෙතෙන්ට. ඇහැ හදන බව එන්නේ. දැන් ඇහැ හදන්න හේතු ගුණ හේතුව මොකක්ද? අවිද්‍යාව පත්‍ය සංස්කාරය. අවිද්‍යාවෙන් හැදී මොකක්ද අවිද්‍යාව? මෙතන නිරුද්ධ වුණ නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් ඇහැ හැදුවා. දැන් ඇහැ කියන එක අවිද්‍යාව සම්පූර්ණයි. අවිද්‍යාවෙන් හදන්නේ. ඇහැ හදන්නේ හැම තැනකදීම අවිද්‍යාව සංස්කෘතිය. අවිද්‍යාව. අජත්තම වාක්‍යයේ මොනව කරනවා? අජත්තම වාක්‍යයේ තියෙන්නේ ආධ්‍යාත්මික දෙයක් කියලා තමයි කියනවා. ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි කියලා කිව්වේ බාහිර නෙමෙයි කියලා කිව්වේ. හැම වෙලාවකදීම මම කියව දේ ඇහෙන් තොර තමනුත් තමන්ගෙන් තොර ඇහෙන් දකින්න එපා. රූපේ පේන මොහොත වෙනකොට මේ මොහොතේදී තමන් කියන්නේ කොතනද? මේ දැනගන්න සිද්ධි අනිත්‍යදී එකක්වත් හටගෙන නැහැ නේද? අධික හේතු ටික පවතිනවා. බීජේ වැයවිලා බීජයෙන් මේක අංකුරය පැලවෙලා පැලේ හැදුනට පස්සේ මේ පැලේ දෙන්නල බීජේ තියෙනවා කියොත් අපි හරිද? නෑ වැරදි. ඒ වගේ අපි කියනවා නම් පුරාණ විද්‍යා සංස්කාරය ගැන කතා කරනවා නම් ඇහැදෙන්නලා ඒක වැරදි. බීජේ නිසා හටගත්ත කියලා තමයි බීජේ කිව්වොත් මේ තියෙන පුරාණ විද්‍යා සංස්කාරය කිව්වොත් වැරදි. පුරාණ දෙයක් නෙමෙයි අනාගත දෙයක් නෙමෙයි වර්තමානයේ මොකද්ද? ඇහැ හැදෙන බව. ඒත් මේ මොහොතේ තමන් කවුද? ඇහැ හැදෙන බව. ඇහෙන් තොර තමන් දකින්න එපා. තමන්ගෙන් තොර ඇහැ දකින්න එපා. එතකොට ඇහැ කියන එක තමන්ම වෙනකොට අජත්තන්නේ නේද? අජත්තන. ඇහැ කියන එක අජත්තන. බාහිරයක් හම්බෙන්නේ නැති බව පිළිගන්නේ. ඇහැ කියන එක අධ්‍යාත්ම වෙනකොට ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් වෙනකොට බාහිර හම්බෙන්නේ නැතුව ඉතිලා. ඇයි ඇහෙන්තර රූපයක් සමාන පුළුවන් නේද? රූපෙත් එක්කම ඇහැ ඉපදිලා නම් ඇහත් එක්කම රූපෙත් ඉපදිලා නම් තමන් කියන්නේ එතනම නම් දැන් ඇහෙන්තර රූපෙත් දැන් රූපෙන්තර ඇහත් ඇහෙන්තර තමනුත් දැන් තමන්ගෙන්තර ඇහත් දැන් තේරෙන්නේ නැති. හැම වෙලාවකදීම එතකොට දැන් තමන් කියන්නේ ඇහැ කියන තැන බාහිරයක් හම්බෙන්නේ නැහැ යාට. එතකොට චක්කුන් අධ්‍යාත්ම වර්තිති. ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්න. ඊට පස්සේ ඇහැ කියන එක අවිද්‍යාව සම්බූතම්. මෙන්න මෙතන ඇත්ත පිළිසිඳ නොදන්නා කම නිසා අවිද්‍යාව සංපත්තේනේ ඇහැ හදලා දුන්නේ. මේ අවිද්‍යාව හේතුවෙන් වර්තමාන ඇහැ කියන දේ නැති කරන්න. අවිද්‍යාවෙන් තොරව කිසිදු කලක ඇහි හට ගැනීමක් නැහැ. හැම වෙලාවකදීම අවිද්‍යාව ඇතිකල්ලිමයි ඇහි හට ගැනීම. එතකොට රහතන් වහන්සේ රූප බලන්නේ නැද්ද? රහතන් වහන්සේට ඇහැ නැද්ද?
නැත්නම් පින්ද පාති වලින් ඉන්න පුළුවන්. රහතන් වහන්සේ කියන නුවණට කවදාවත් ඇහැ හම්බෙන්නේ නැහැ. කවදාවත් ඇහැ හම්බෙන්නේ නැහැ. ඇහැ හම්බෙන්නේ නැති වෙන්නේ හේතුව මොකද්ද? රහතන් වහන්සේ කියන්නේ නුවණ. මේ නුවණට කිසිදු කලෙක පුද්ගල භාවයෙන් ගත්ත දෙයක් නෙමෙයි. අපි ඇහැ කියලා කතා කරාට රහතන් වහන්සේට ඇහැ හැක් වෙලා නුවණින් පිළිසිඳ දැකලා තියෙනවා. ඇහැ වෙනම හම්බෙන්නේ තමන් වෙනම හම්බෙන්නත් තමයි ඇහැ වෙනම එකක් තමන් වෙනම එකක් වෙන්නේ. ඒක තමයි තමන්ගේ හැවෙන්නේ. රහතන් වහන්සේට තමන්ගෙන් තොර ඇහෙන් තොර සමනුත් නැති වෙනකොට ඇහැ කියලා වෙනම ධර්මතාවයක් හම්බෙයිද? වෙනම ධර්මතාවයක් හම්බෙන්නේ නැහැ. ඇහි නිරෝධය සාක්ෂාත් කරලා ඇහැ හටගන්න නැති දෙයක් බවට පත් කරනවා. කියන්නේ ඒක ගැඹුරු වෙලිත් දැන්නේ කාරණා. ඇහැ කියන දේ හැම වෙලාවකදීම නොහට ගන්න බවට පත් කරලා එහෙම නැතිනම් ඇහෙන් මිදිලා ඇහෙන් මිදුණා කියන්නේ ඇහැ ඇති බවට හම්බෙලා නැහැ ඇහැ නැති බවට හම්බෙලා. ඇහැ නැති බව කියන්නේ ඇහි නිරෝධය පැත්තෙන්. මේ ඇහැ නැහැ කියන්නේ මේ ඇහැ ගන්න එක ඇහැ කියලා. මේ ඇහැ නෙමෙයි මේ කතා කරන්නේ. මේ තේන ඇහැ නෙමෙයි. තේන ඇහැ රූපායතන ලක්ෂණය. මේ අපිට නිමිති තියෙන මේ ඇහැ අර පින්නේ ඇහැ නෙමෙයි රහතන් වහන්සේට අර තියෙන ඇහැ නෙමෙයි කියලා අහන්න එපා. ඒකට කියන රූපායතනය කියලා. ඇහැට පේන දෙයට. ඇහැට පේන රූපයක්. ඒ රූපයට තමයි අපි ඇහැ කියලා කතා කරන්නේ. ඇහැ ගැන යම් නිමිත්තක් තියෙනවා නම් ඕගොල්ලන්ට නිමිති තියෙන රූපායතනෙන් ගැන. ඒක ඉලක්කීය කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා අර තියෙන්නේ ඇහැ කියලා කන්නාඩිය දෙන්නකොට ඒ තියෙන්නේ ඇහැ නම් ඒ ඇහැ දැක්කේ මොකෙන්ද? ඒ තියෙන ඇහැ නම් ඒ කන්නාඩියේ තියෙන ඇහැ දැක්කේ මොකෙන්ද? ඒ දර්ශන කෘත්‍ය සිද්ධ කරේ හැම වෙලාවකදීම පෙනෙනවා කියන දර්ශන කෘත්‍යයයි ඇහි ලක්ෂණය. ඒ දර්ශන කෘත්‍ය නැත්තම් දර්ශන කෘත්‍ය කියන්නේ පෙනෙන බව. පෙනෙන බව නැත්තම් ඇහැ ගැන කතා කරන්න පුළුවන් වෙයිද? පෙනෙන බව නැත්තම් ඇහැ ගැන කතා කරන්න පුළුවන් කම එතකොට පෙනෙන බව නැත්තම් ඇහැක් නැහැ. එතකොට ඇහැ කියන දේ හැම වෙලාවකදීම රහතන් වහන්සේට අවිද්‍යා සම්පස්යෙන් හදලා දෙන ඇති බවට හම්බෙන්නේ වෙනම ඇහැ. රූපේ පේනකොට ඇහැට රූපේ ගැටෙනකොට මෙතන නිරෝධය සාක්ෂාත් කරලා එකිනෙකට බැහැරුණු මේ සිද්ධිය අනිත්‍ය සාක්ෂාත් කරපු රහතන් වහන්සේට මේකක්වත් ඇති බවට හම්බෙන්නේ නැහැ. ඇති බවට හම්බෙන්නේ නැති නිසා උපචේත යන්නේ රැස්වීමකට යන්නේ නැහැ. අපිට උපචේතකට යන්නේ රැස්වීමකට යන්නේ ඇයි? ඇහැ ඇති බවට හම්බෙන්නේ ඇයි? රූපය ඇති බවට හම්බෙන නිසා. අපිට ඇහැ ඇති වෙලා තියෙන්නේ ඇහැ ඇති බවට හම්බෙලා තියෙන්නේ මෙතනින් රූපය ඇති බවට හම්බෙන නිසා. එදා කෝප්පේ දැක්කේ මොකෙන්ද? එහෙනම් එදා කෝප්පේ අද දකින්නකොට එදා දැකපු ඇහැ නෙමෙයි මේ තියෙන්නේ. එදා දැකපු කෝප්පේ අද තියෙනවා නම් එදා කෝප්පේ දැකපු ඇහත් අද තියෙනවා. යම් කෙනෙකුට දැක්කොත් මේ මොහොතට හටගෙන නිරුද්ධ වෙන කෝපය. එයාට දැන් මේ මොහොතේදී කෝපය කියන දේ හම්බෙන්නේ නැහැ. අනාත්ම වර්ණසතහනේ නිරෝධය සාක්ෂාත් කළ එදා යථාර්ථය ගැන නෝනයි. අතීතෙත් නිදිලා වර්තමානෙත් නිදිලා. හැම වෙලාවකදීම විමුක්තිය කියන තැන පොතකට සාපේක්ෂව සාධාරණවයි කතා කරන්නේ. එතකොට ඒවලදී කියතරවලට ගමන් පුළුවන් තරම් උත්සාහවත් වෙන පුළුවන් තරම් සරලින් කියන්නේ මොකද මේක තේරුම් ගන්න ප්‍රොසෙස් එකයි කියලා පිටුනේ කියලා තේරෙන නිසා මේකදී දැන් මේ කියන්න උත්සාහවත් වෙන දේ තමයි අවිද්‍යාව සම්බෝධන අවිද්‍යාවෙන් හදපු දෙයක් කියනකොට මෙන්න මෙතන නොදන්නා කම නිසා හැදුවා කියන එක පැහැදිලි නැහැ කියන එක නොදන්නා කම නිසා හදන්නා සීකීත්‍ය අතරින් ඊට පස්සේ කර්මයෙන් හදපු දේ. කර්මය මොකද්ද? චේතනා හම්බිතේ කම්මං වදන් කිව්වේ
කර්මය කියලා කිව්වේ අවිද්‍යාව කර්මය. මෙතනින් මේ කර්ම රැස් කරගත්තේ නැත්නම් අපි කිව්වොත් අවිසංකරණ සංස්කාර මෙතනදී හැම වෙලාවකදීම සංස්කරණය කරේ හැදුවේ තමන් තුල තියෙන දේ පෙන්වුව බාහිර තියෙන දේ ඇටියට. ඊට පස්සේ රැස් කරගත්ත අවිද්‍යාව තමයි තමන් තුල ඇති දේ පෙන්වුව කර්මයේ බාහිර තියෙන බවට පෙන්වනවා. තියෙන බවට නිදින්න පුළුවන් විදිහට දැන් ස්පර්ශ ආයතන ටික හදන විපාක ටික සම්භූතං කම්ම සම්භූතං. ඊට පස්සේ නිකම්ම මේ තණ්හා වේදනා ඇති බවට හම්බෙනකොටම දෙආකාර තණ්හාවක් දෙආකාර සමුදයක් ගැන අපි කතා කරමු. මොකද දෙආකාර සමුදය කෙනෙක් කෝපයට තණ්හා කරනවා, කෝපයට ආශ කරනවා. කෙනෙකුට හැමෝටම කෝපයට ආශ කළා නොකළා කෝපයට අකමැති වුණා ගැටුණා. කෝපය ඇති බවට හම්බෙනකොට කෝපේ තමන් බව නොදන්නාකොට තමන් කෝපේ බව නොදන්නාකොට තමන්ට ආශා කරලා තියෙනවා. කොයි වගේද? කන්දක් උඩින් ඉඳලා වැටෙන්න යනකොට අසුචිතවරුන් ගන්න කැලේ එළුණා වගේ දැන් තමන් එල්ලලා ඉන්නේ මොකේද? කෝපේ කියන අරමුණ. තමන් එල්ලලා ඉන්නේ කෝපේ කියන අරමුණ. අපි කෝපෙට කැමැත්ත කෝපේ හදාගත්තට පස්සේ ඇති කරගන්න දෙයක් මෙතනින් ඉන්න පුද්ගලයාට සංකල්ප කරනවා. තමන්ව හදාගන්නේ මෙතනින් ඇත්ත නොදන්නාකම නිසා එළියේ ඉන්නවා කියලා හිතන්නේ. එළියේ ඉන්නවා කියලා හිතන කමම මම මෙතන ඉන්නවා කියන එක මතයි ඇති වෙන්නේ. එළියේ ඉන්න කෝපේ තියනවා කියලා මෙතන හටගන්න දේ එළියේ තියනවා කියලා හිතන්නේම මම මෙහි ඉන්නවා කියන එක මතයි. තමන් තමයි මෙතන ඇති කරගෙන තියෙන්නේ. ඒකකොට තමන්ට තණ්හාවයි. අපි කොච්චර අකමැති වුණත් කොච්චර බැන්නත් අපි කැමති ඒ දෙයට. ඒ දේ තමයි තමන් කියන්නේ. තමන්ගේ තොරේදී දකින්න එපා. ඒක කර්මයේ ලක්ෂණය කියලා කිව්වේ. කර්මයේ ලක්ෂණය දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ සතෙක් මරනවා. සතෙක් මරනකොට සදා හැදෙන්නේ කොහොමද? අනාත්ම වර්ණකතන නැති තැනක සදා හැදුනේ මෙතන. මනසින් උපද්දපු දේ. මෙතනින් උපද්දපු සතා මරන්න ඕනේ මෙතන ඉන්නවා කියලා හිතන කම නිසා ඉන්න සතා මරන්න ඕනේ. දැන් ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය මොකද? මෙතනින් සතා උපදිනකොට තමන් නෙමෙයිද සතා? කුකුලනම් තමන්ගෙන් තොර කුකුලෙකුත් කුකුලගෙන් තොර තමන්වත් දකින්නවා. කුකුලා කියන තැනයි තමන් මුළු ජීවිතේම මෙච්චරයි. තමන්ගේ මුළු ජීවිතේම මෙච්චරයි. මෙතනින් එළියට ගිහිල්ලා නැහැ. මෙහි අනිත්‍ය වන වර්ණ සතහන ගැනයි කුකුලා කියන සංඥාව මෙතනදී හැදුනේ. මෙහි වර්ණ සතහන ඉතුරු නැතිව නිරුද්ධ වුණ තැනක මේ කුකුලා කියලා හිතාගෙන ඉන්නේ. එතකොට මේ දෙහි ඉන්න කුකුලා කියන සංඥාව මත දැන් ඇති කරගත්ත කොහින්ද මේ සංස්කාරය? තමන්ගේම ලක්ෂණය. තමන්ගේ මනස තමයි කුකුලා කියලා දැන් තමන් බාහිර ඉන්න බවට මෙහි කරන එක වෙනම කතාවක්. ඒක අවිද්‍යාව. ඒක වැරදි දෙයක්. නමුත් ඇත්තටම කාරණාව කුකුලා කියන බව තුළ නෙමෙයි තමන් ජීවත් වුනේ. තමන් කියන බව හටගත්ත කුකුලත් එක්ක. දැන් කුකුලා මරන්න කැමතියි. මොකද වෙන්නේ? ධර්මතාවයක් විදිහට දැන් කැමතිලා තියෙන්නේ ධාතුවේ කුකුලා නොදකින බවට. තමන් නොදකින බවට. මරණයට කැමති. කැමති දේ විපාක හම්බෙනවා තමන්ට. කුකුලයි මරනවා කියලා හිතාගෙන. මරවදින්නේ තමන්. ඒ තමන් උපදින්නේ ආයේ ධාතුවට ඇත්තේ. මේ කුකුලා මරුවා දැන් ඒ කුකුලා ආයේ උපදින්නේ ධාතුවට ඇත්තේ නේද? දැන් තමන් උපදින්නේ ධාතුවට ඇත්තේ. දැන් නේද? විපාකේ කැමති දේ විපාකේ මරණයටයි කැමති වෙන්නේ. තමන් කොටිම තමන්ගේ මරණයට කැමති වෙනවා. හම්බෙනවා විපාකේ මොකද්ද? අල්පායස්කයි. ඉක්මනට මැරෙනවා. කුකුල දුක් විඳිනවාට නැතිනම් ඒ කෙනෙක් දුක් විඳිනවාට අමනාප කෙනෙක් දුක් විඳින බවට කැමතියි. ඉතින් කෙනෙක් එක්ක අමනාපයි තරහයි මතක් වෙනකොට එයා දුකටපත් කරන්න, එයාව කොම් කරන්න හරි, එයාව අයින් කරන්න හරි, එයාත් එක්ක ගැටෙන බවට හරි කැමතියි.
එයාව ඉවත් කරන බවට කැමති. අමනාප බව එයාට බනින්න දොස් කියන්න ඒ බවට කැමති බවත් එක්කම දැන් කැමති වෙලා තියෙන කොහෙද දැන් අකමැති කෙනා ඉපැද්දුවේ කොහෙන්ද? තමන්ගේ මනසෙන්. අකමැති කෙනා අකමැති පුද්ගලයා ඉපැද්දුවේ මෙතන. දැන් අකමැති පුද්ගලයාගෙන් තොර තමන් ජීවත් වුණාද? මුළු තමන්ම මෙතනින් උපද්ද පුතේ. තමන්ගේ හට ගැනීම මෙතන. අකමැති පුද්ගලයා. දැන් තමන්ටයි අකමැති වෙන්නේ. පුද්ගලයාට අකමැති වුණා කියලා හිතාගත්තට තමන්ටයි අකමැති වෙන්නේ. විපාකේ තමන්ට. කැමති වෙන්නේ තමයි කැමති වෙන්නේ. අසාධාරණ නැහැ කර්මය අසාධාරණයි කියලා ලෝකයේ කියන්නේ මේ කර්මය සාධාරණයි. ඒ සාධාරණයි. කැමති විපාක කියලා දීලා තියෙනවා. කැමති දෙයක් කැමති වෙන්නේ මොකටද? අකමැති බව තව කෙනෙකුට බනින්න, තව කෙනෙකුට හිංසා කරන්න, තව කෙනෙකුට පීඩා කරන්න. ඒ දේ මොනවද? හැම වෙලාවකදීම කැමති විපාකය ලැබෙන්නේ. මොකද තමන් කැමති වුණා එකට. බාහිර ධර්මතාවයේ අවිද්‍යාව මත ඇති කරපු දෙයක්. මොකද විනය උගන්වනකොට විනය කාර්යමදී පොඩි කතාවක් තියෙනවා. ඒ කතාව එක කොටසක් අපි නිකන් ගත්තොත් ඒ කියන්නේ එළුවෙක් ඉන්නවා ගහක් නේද? එළුවෙක් ඉන්නකොට දවල් මේ එළුව සලකුණු කරගෙන යනවා. දැන් හවසට ආවොත් මරා ගන්න පුළුවන්. දැන් හවසට ආවොත් එළුව මරා ගන්න පුළුවන් කියලා හිතාගෙන ගහ මුල ඉන්න එළුව ලකුණු තියාගෙන යනවා. දෙහිල්ල කලුවරේ ආයුධයකට අරගෙන ඇවිල්ලා එකපාර ගහලා එළුව මරනවා. මැරෙන්නේ එළුව නෙමෙයි. ඒ වෙලාවේ එළුව නැහැ. එළුව අයින් කරලා ඒ වෙලාවේ ඉන්නවා අම්මා තමයි. අම්මයි මැරෙන්නේ. දැන් කෙලින්ම අපසරේ. දැන් ඒ සිද්ධිය පසකින් යන ඒ සිද්ධිය උපමා කතාවක් පිළිහිද ගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් කර්මයට විස්තර කරන සීලයට විස්තර කරන්න ගන්න දේ දැන් හැම වෙලාවකදීම එළුවා කියලා හිතාගෙන මැරුවේ තමන්ගේ අම්මා. අපි ක්‍රියාව කරන්නේ අපි කෙනෙකුට දොස් පවරන්නේ බන්නේ ගහන්නේ. කාටද එළියේ ඉන්න කෙනාට. එළුවට තමයි කරන්නේ. අපි ගහන්නේ එළුවට එළියේ ඉන්න කෙනාට. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ හිටියේ අම්මා. අපි ගහුවේ එළියේ තියෙන දේ වුණාට ඇත්තටම හිටියේ කවුද? තමයි. එතන ජීවත් වුණේ අම්මා හිටිය වගේ හිටියේ තිබුණ ධර්මතාවය තමයි. තමන්ගෙන් දොර අප්‍රිය අමනාප කෙනෙක් එතන හිටියේ නෑ. තමන්ගේම මනස තුළයි අප්‍රිය අමනාප ලක්ෂණය ඉදිරියේ හැම වෙලාවකදී. කැමැත්තත් එහෙමයි. තණ්හාව ඒ විදිහේ තමයි. ගෙදරටයි තණ්හා කරේ. ගෙදරටයි ආශෝනේ. වෙන දෙයකට නෙමෙයි. ඒ කියන්නේ තමන්ටයි ආශෝනේ. ඒ විදිහේ ආත්ම භාවයක් ලබන්න පුළුවන්. හැම වෙලාවකදීම කැමති දෙයක කැමති විපාක ලබා දෙනවා. කර්මය අසාධාරණ නැහැ. කර්මය සාධාරණව ඒ දේ කරලා තියෙනවා. එතකොට දැන් හැම වෙලාවකදීම තේරෙනවද තමන්ටයි මේ දේ කරගන්නේ. තමන්ටයි දේ කරගන්නේ. අපි අනුන්ට බනිනවා කියලා හිතාගෙන, අනුන්ට ගහනවා කියලා හිතාගෙන, අනුන්ව මරනවා කියලා හිතාගෙන අපි තමන්ට ගහගෙන, තමන්ට දැනගෙන, තමන්ව මරන්නේ. ඒ දේ කරගෙන තියෙනවා. එතකොට හැම වෙලාවකදීම දැන් මේ අවිද්‍යාව මතයි මේ කර්මය දුවන්නේ. මොකද හැම වෙලාවකදීම තියෙන අවිද්‍යාව එළුව කියලා අම්මා ඇති තැනක එළුවම පෙන්නනවා. අම්මා ඇති තැනක එළුවම පෙන්නනවා. Taman ඇති තැනක බාහිරම ඇති බවට පෙන්නනවා. බාහිර ඇති දෙයක් එක්කයි ගනුදෙනු කරන්නේ. ඇත්තටම ගනුදෙනු කරන්නේ Taman එක්කයි. ඒක නිසා Tamanට කැමති වෙන දේ කැමති විදිහට විපාක හම්බෙනවා. ධර්මය පාලනය කරන්නයි කැමති. බාහිර ඇති දේ කැමති වුණේ Tamanගේ සිහි විකල් බවට. ලැබෙන්නේ මොකද? සිහි විකල් ආත්මවලට. කැමති දෙයට විපාකයි. අය සැරිසරේට හදාගන්න අවශ්‍ය නැහැ විපාකෙම ගෙනල්ලා දෙන එකට. ඔය විදිහට තමයි කර්ම විපාකයක්
සමස්තයක් විදිහට ගොඩනගෙන්නේ. එකක් සම්මේලයේ අකිංචි බවකුත් තියෙනවා. ඔය මට්ටම තමයි සාමාන්‍ය ධර්මතාවය. කැමති දෙයට විපාක දෙනවා. දැන් කර්මය කියන එක කම්ම සම්භූතං කියලා කියනකොට හැම වෙලාවකදීම මෙන්න මෙතන රැස් කරගත්ත කර්මයට විපාකය. ඇහැ හදලා තියෙනවා. ඊට පස්සේ නිබ්බති ලක්ෂණ නොදකීම කියලා කියන්නේ අවිද්‍යාවේ ලක්ෂණයමයි. මේ ටික විපදුණු බව දකින්නේ නැහැ. නිබ්බති ලක්ෂණ නොදකීම කියන තැන ඇහැ ගැන ටිකක් ගැඹුරුයි. නිබ්බති ලක්ෂණ නොදකීම කියන තැන ඇහැ ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ නිබ්බති ලක්ෂණ නොදකීම මත අපිට පේනවා ආත්ම භාවයේ අනුව කියපු ඇහැ කියන බවට හම්බෙනවා. ඒක දිගටම. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන මේ මාර්ගයෙන් පෙන්වෙන්නේ නැහැ මේ පැත්තේ මෙන්න මේ වගේ ධර්මතාව ටිකක් ඇති දැනකයි මේ දැනුම ආවේ කියලා. ඒ ආව බවට නොපෙන්වන කම නිසා හැම වෙලාවකදීම අපි මේ පැත්තෙන් ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා ඇහැ තියෙනවා කියලා හිතනවා. අන්න ඒ විදිහට ඇහැ හටගෙන තියෙනවා. ඒ ඇහැ තමයි අද අපිට ඔය තියෙන නිමිති සහිත ඇහැ. ඒක නිබ්බති ලක්ෂණ නොදකීම මත ඇති වෙන ඇහැ. අවිද්‍යාව මත ඇති වුණ ඇහැ මේ පැත්තෙන් එන එක ප්‍රසාද ටික හදලා අවිද්‍යා සංඛාර කියන දේ මත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන පටිච්චසමුප්පාද න්‍යායට අනුව පුරාණ අවිද්‍යා සංඛාර දෙක නිසා හදපු ඇහැ කියන තැන. මෙතන ප්‍රතිසන්දිය මේ මොහොතේදී මේ මොහොතේ ඒක්ෂණික වශයෙන් ඉපැත්ම ඇහැ කියන තැන. එතකොට දැන් අන්න ඔය ධර්මතාවයේ විදිහට අපිට ඇහැ කියන තැන හම්බෙලා තියෙන්න ඕනේ. දැන් ඔය කාරණාව මත අපි හැම වෙලාවකදීම රූපය පෙනෙන තැනක ඇති නුවණ ඥාන දර්ශනයකුයි අපිට මේකෙන් ඇති වෙන්න ඕනේ දෙය. මේ සිද්ධිය පැහැදිලිද දැන් මෙතන තියෙන්නේ? ඇහැට රූපේ වැය වෙලා රූපෙට ඇහැ වැය වෙලා. ඇහැ සම්පූර්ණම ඇහි කෘත්‍ය මොකද්ද රූපේ පෙන්වන බව රූපේ අර්ථය මොකද්ද ඇහැට පතිත වෙන බව. රූපෙන්තරව ඇහැ දකින්නත් එපා ඇහෙන්තරව රූපේ දකින්න එපා. දැන් තර්ක කරන්න යන්නේ එපා ලෝකේ නම් ඇත්තටම රූප නැද්ද කියලා. ලෝකේ ඇත්තටම රූප නැද්ද කියලා. මේ මොහොතේ පැවතුනේ ඇහැ විතර නම් ලෝකේ තව යම්තාක් රූප තියෙනවා නම් ඒ රූප ටික කොහෙන් මොකද්ද රූපද? මෙතනින් ගෙනල්ලා දුන්න රූප ටික. මනස තුළ ඇති බවට ගෙනල්ලා දුන්න රූප ටික. ඒ රූප බව ඇති කරන්න හේතු වුණ හේතු ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච හේතු ටිකක් නෙමෙයිද? ඔයගොල්ලෝ මෙතන තියෙනවා කියලා තියෙන ගෙදර ගැන දැන් කතා කරන්නේ එතන ඉතුරු නැතුවම නිරුද්ධ වුණ වැය වෙලා ගියපු ආලෝකය ඇති තැනක නෙමෙයිද? ඒ ආලෝකය දැනුත් තියෙනවා ඒ වෙලාවේ ඔයගොල්ලෝ ඉදී ඇති බවට හිතපු ආලෝකය දැන් නෑ. ඒ ආලෝකය එතනම ඉතුරු නැතුවම නිරුද්ධයි. නිරුද්ධ වුණ තැනක තමයි දැන් ඉහි ගේ තියෙනවා කියලා මෙනෙහි කරන්නේ. දැන් ගේ ඇති බව හදලා තියෙන්නේ මෙතන සංඛාරවත්නේ. එතකොට ඒ ඇති බවට ගේ හදන මේ මනෝ සංඛාරය හැම වෙලාවකදීම උපචේත ගිහිල්ලා තියෙනවා. දැන් තියෙන gedara එහි ඇති බවට නැවත හිතන කම රැස් කරගන්නවා. දැන් ඔය රැස් වෙන සිද්ධිය නිසා අපිට හැම වෙලාවකදීම ඇති බවට ගෙනෙන කම තියෙනවා. මෙන්න මේ ධර්මතාවය නිසා දැන් අපිට මාර්ගයේ පැනවුවා මෙතනින් මේ ඇත්ත පෙන්වන්න. ඇත්ත පෙන්වන්න යනකොට දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ධර්මතා ටික ආපස්සට ගිහිල්ලා මෙතෙන් වෙනකම් පෙන්වන්න. ආපස්සට ගිහිල්ලා පෙන්වන්න කියලා කිව්වේ මේ පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා තමයි මේ ඉර මෙතනින් ගැහුවේ. මේ ටික හරහ තමයි මේ ඉර එන්නේ. මේ ටික හරහ කියලා කිව්වේ මම ඔකට කිව්වේ ආමගින්ම පණිවිඩේ පවරා දෙනවා කියලා. ආමගින්ම පණිවිඩේ පවරා දෙනවා කියලා කිව්වේ කේසුගෝපම සූත්‍රය අහලා තියෙනවද නේද? කේසුගෝපම සූත්‍රයේදී රවුමට වට කරපු නගරයක දොරටු 6ක් තියෙනවා. මේ දොරටු 6න් පළවෙනි බැද ඉන්නවා සිව් මාසලක් තියෙනවා මැද සිව් මාසලේ ඉන්නවා හතරමං හන්දියක් මැද පුද්ගලයෙක් ඉන්න නගර හිමියෙක්. මේ නගර හිමියට එක දොරටුවකින් එනවා
සීක්ෂ දූත යවලා ඇවිල්ලා පණිවිඩේ පවරා දෙනවා. නැගෙනහිර දොරටු වෙනුත් වෙනවා, බටහිර දොරටු වෙනුත් වෙනවා. මේ විදිහට වටේම තියෙන දොරටු ටිකෙන් සීක්ෂ දූත යවලක් ඇවිල්ලා පණිවිඩේ පවරලා දීලා ආමගින්ම යනවා. දැන් ආමගින්ම තමයි යන්නේ. උදාහරණයක් ගැලපුවොත් සීක්ෂ දූත යවල කිව්වේ සමත විපස්සනා දෙකට. සිව්මංසල කිව්වේ සතර මහා ධාතුවට. නගර හිමිය කියලා කිව්වේ මේක ඇසුරු කරගෙන පවත්නා විඥාණයට. දොරටු 6 කියලා කිව්වේ ආයතන 6ට. දැන් මේ ආයතන 6න් එන අරමුණු පිළිගන්න ඉන්නේ කවුද? මනෝ විඥානය නැමැති නගර හිමිය. මනෝ විඥානය නැමැති නගර හිමිය. මනෝ විඥානයේ නැමැති නගර හිමියට පණිවිඩේ පවරලා දෙන්නේ ඉන්නේ සමත විපස්සනා කියන දෙක. ওই උදාහරණය සූත්‍රයේ අර්ථයෙන් මම ටිකක් සංස්කරණය කරනවා. ඒ කියන්නේ දැන් වැරදි පණිවිඩයක් ඉස්සෙල්ලා ඇවිල්ලා පවරලා දෙනවා. වැරදි පණිවිඩය මොකක්ද? දැන් ඔන්න ඇහැට රූපය ගැටුණාට පස්සේ මේ එකිනෙකට වැය වුණු සිද්ධියක් ඇති කලෙහි අනාත්ම ධර්මතාවයක්ම දැනගන්නවා. මේ ටිකට එනකම් විපාක ටික මනෝ විඥාන මතකයන්කම් විපාක ටික. ඊට පස්සේ මේ ටික නැවත මනසට නැගීම් වශයෙන් දිත්තත් අභිනරූපත්තා මනෝ විඥාන ධාතු. ඊට පස්සේ දැනගත්ත දෙයට හිතන බව කියලා කිව්වා. මෙතනින් දැනගත්තේ අනාත්ම ලක්ෂණයක්, අනාත්ම දෙයක්. හිතේ කිසිම ආත්ම සංකල්පයක් තිබුණේ නැහැ. ඒකයි මේක මේ පැත්තට හරවලා තියෙන්නේ. මේ වේදනා සංඥා දෙකමයි දැනගත්තේ. විඥානය තුළ දැනගන්න පුළුවන් මේ මෙතන ලක්ෂණය තමයි වේදනා සංඥා දෙක දැනගත්තා. මෙතන වේදනා සංඥා දෙක හිතන්න එපා රූපෙ විඳින බව කියලා. රූපෙ විඳින බව කිව්වේ සැපසහගත රූපයක් දකින්න එපා. පුතෝ කියන එක බොහොම දෙතර කියන එක ඕගොල්ලන්ට බොහොම රූපහසු දෙයක් හැටියට මෙහි වෙන රූපෙ හැටියට දකින්න එපා. එතනින් එන සැප වේදනාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. චක්කු ප්‍රසාදේ බිඳුණු වේදනා සංඥා දෙකයි මේ කතා කරන්නේ. ඒකෝට ඒ තුළ ගයක් තිබුණෙත් නැහැ. මේ කිසිම ධර්මයක් තිබුණේ නැහැ. ඒකෝට මේක විපාක. මේ විපාකයේ ආරම්භය දැනගත්ත දෙයට හිතන කම. දැනගත්ත දෙයට හිතන කම කියලා කිව්වේ දැනගත්තේ අනාත්ම ලක්ෂණයක්. දැන් මේ අනාත්ම ලක්ෂණේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඒකට හිතනවා තමන්ගේ හිතේ තියෙන දේවල් ටික. එළියෙන් ආවේ වෙනම දෙයක්. ආපු දෙයට පහුරු ගාලා හොයන්නේ කොහෙන්ද? මොකද්ද? තමන්ගේ කුණු මල්ලේ තියෙන දේ. හොයන්නේ කුණු මල්ලේ තියෙන දේ. අතේ තියෙන එළියෙන් ආපු දේ. අතේ තියාගෙන දැන් හොයන්නේ මොකද්ද? ගැළපෙන මේ වගේ දෙයක් තිබ්බ බවට මතකයි. මේ වගේ දෙයක් කුණු මල්ලේ කලින් ඇහිඳලා තිබුණා. දැන් කලින් ඇහිඳ මොකද්ද කියලා බලනවා. කුණු මල්ලේ අවුස්සල හොයනවා කලින් දැක්කේ මොකද්ද? අන්න ඒක අරගන්නවා. ඒක අරගෙන බලනවා මේ තියෙන්නේ මේකමයි. මේ තියෙන්නේ මේකමයි. නොදන්න දේ මේ තියෙන්නේ ඒක නෙවෙයි කියන්නේ. මේ තියෙන්නේ මේකමයි කියලා හිතනවා. හිතලා දෙකම රැස් කරගන්නවා. දෙකම දාගන්නවා කොහොමද? දැන් එතකොට මේ තියෙන්නේ මේකමයි කියලා දැනගන්න එක මනෝ විඥාන මට්ටම. හැම වෙලාවකදීම දැන් ඇති බවට මේ පණිවිඩේ බාරගන්නේ ඉන්න බවට පණිවිඩේ බාරගන්නේ කවුද? මනෝ විඥාන මට්ටම. දැන් ඔය තමයි එන එක පණිවිඩකාරී. මේ පණිවිඩකාරය හැම වෙලාවකදීම පණිවිඩේ ගෙනල්ලා දෙන්නේ මනෝ විඥානයෙන් නැති නගර හිමියට. ඇහෙන් දකින්න දේ මෙතන අනිත්‍ය නෙමෙයි පෙන්වන්නේ එළියේ තියෙනවා. මෙන්න මෙතන පෙන්වන්නේ මෙහි තියෙන දේ ගැන අදහස් ප්‍රකාශ කරන්නේ. පණිවිඩේ පවරලා යන්නේ මෙහින් නෙමෙයි. පණිවිඩේ පවරලා යන්නේ මෙහින් නෙමෙයි. පණිවිඩේ පවරලා මෙහින් ගියොත් වැඩේ ඇති වෙනවා. ඒක නිසා පණිවිඩේ පවරලා යන්නේ වෙනම පාරකින් එළියේ තියෙන දේ විඳින්න කියලා පෙන්වන්න පුළුවන් පාරකින් තමයි යන්නේ. එතකොට ඒකෙන් යනකොට පේනවා ඇත්තනේ ඉන්න කෙනා ඉන්නවා. අර තියෙන ඒ කියපු විස්තර ටික කියලා ඉන්න කෙනා හඳුර ගන්නවා. දැන් වැරදි පාරේ තමයි නගරේ හිමියව අරගෙන යන පණිවිඩේ ගෙනාවේ.
දැන් ඊළඟට නගර හිමියට ඔය පණිවිඩේ පවරලා දීලා මේ දෙනා යනකොටම නගර හිමිය බලාගෙන ඉන්නේ දැන් මේ කෙනා පවරු පණිවිඩේ හරි කියන තැන. දැන් ඉන්නකොටම මාර්ගයේ ලක්ෂණේ හැම වෙලාවකදීම එයාට පෙන්නනවා නෑ එහෙ නෙමෙයි. ඔය ගියපු පාර වැරදි. එයා ආවේ ඔය පැත්තෙන් නෙමෙයි. ඒ කියන්නේ ඔය ගියපු පාර වැරදි. යන්න ඕන මේ පැත්තෙන් නිකම්ම ආවේ නෑ. මේ දැනගත්ත බව හැම වෙලාවකදීම හිතෙන් හදපු දෙයක්. වෙන කොහෙන්වත් දැන හදපු දෙයක් නෙමෙයි. Tamangeම මනස දැනගත්ත බව Tamanට පෙන්වනවා. මේ ධර්මතා ටික අනිත්‍ය වුණ තැනදී ඉතුරු නැතුව වැය වුණ තැනක මේ ආරම්භය හදපු ටික තමයි මේ ටික. හැම වෙලාවකදීම මේ ටික ආරම්භය හදපු ටික. නැත්තම් මේ කේක් කෑල්ල උඩ කේක් කෑල්ල පේන්නේ නැති වෙන ගාපු අයිසිං තිබුණා. දැනගත් අපේ ගිය මහත්තයාගේ දන්තෝලේ මේ කේක් කෑල්ල ගාපු අයිසිං ටික කේක් කෑල්ල පේන්නේ නැති වෙන මේ ගාපු අයිසිං තට්ටුව. දැන් පේන්නේ මොකද්ද? අයිසිං තට්ටුව. කේක් කෑල්ල පේන්නේ. හැම වෙලාවකදීම දැන් මේ අයිසිං ටිකයි කේක් කෑල්ලයි පෙන්නනවා. මෙහෙට ඉරි ගැහුවට ඔය ඔක්කොම සිද්ධ වෙන තැන මෙතන. ඔක්කොම සිද්ධ වෙන තැන එතන. එළිය ඇති බවට හිතන්නේ මෙතන එළිය නෑ මේ ධර්මතාව ටිකයි කියලා හදන්නේ මෙතන. මෙතෙන්ට පණිවිඩේ එවනකොටම ඉන්නවා කියලා නෑ ආපස්සට හරවනවා. මෙහෙට යන්න දෙයක් නෑ මෙහි තියෙන්නේ. ස්පර්ශයේ නොඉක්මවූ මට්ටමක ඉන්නවා කියලා කියන්නේ හැම වෙලාවකදීම ස්පර්ශයෙන් ඉක්මවල නැති මට්ටමක කියලා කියන්නේ. මෙතනදී හැම වෙලාවකදීම මේ එකකට එකක් වැය වෙලා තියෙන බව. මෙතන තියෙන ලක්ෂණය තමයි ඇහැ වැය වුනේ රූපෙට, රූපේ වැය වුනේ ඇහැට. මෙහෙට නෙමෙයි චක්කු විඥාණයට නෙමෙයි මේකක්වත් වැය වුනේ. ඇහැ වැය වුනේ රූපෙට, රූපේ වැය වුනේ ඇහැට. එතකොට විඥානයේ ලක්ෂණය හැම වෙලාවකදීම ඇහැට යොමු වුණ බව. විඥානයේ ලක්ෂණය ඇහැට යොමු වුණ බව. එතකොට ඇහැ වැය වුණ රූපෙට, රූපේ වැය වුණ ඇහැට. විඥානයේ ස්වභාවය වුණේ මේ ධර්මතා දෙකේ මේ වැය වුණ මේ සිද්ධිය බලාගෙන ඉන්න බව. විඥානයේ ලක්ෂණය හැම වෙලාවකදීම සංකාරයේ පොලිසියෙන් ඉන්නවනේ යනකොට පාරේ මෙතනම ගොඩක් වෙලාවට අල්ලනවා. ඉතින් අල්ලලා දැන් ලියනවා. පොලිසිය දෙන්නෙක් ඉන්නවනේ කියනවා ලියන්න. දැන් එක්කෙනෙක් එක පොලිස් නිලධාරියෙක් මොකද කරන්නේ? වැරදිකාරයෙක් එක්ක වැරදි කරපු කෙනෙක් එක්ක ගනුදෙනුව කරනවා. ගනුදෙනුව කියන්නේ එයාට නඩු පවරනවා නම් දඩ කොලයක් දෙනවා නම් ඒ දේ සිද්ධ කරනවා. අනිත් නිලධාරියා මොකද කරන්නේ? බලාගෙන ඉන්නවා. එයා තමයි සාක්ෂිය. නඩුවකට ගිය සාක්ෂිය මොකද්ද? ඒ දෙන්නෙක් ඉන්නේ තමන් පුද්ගලිකව කරපු දෙයක් නෙමෙයි. තව නිලධාරියෙක් ඉන්නවා තමන්ට මේ කෙනා මේ වරද කරපු බවට ඇතිඳුතු සාක්ෂියක් තියෙනවා. මේ නිලධාරිය මේ වරද කරපු කෙනා මේ බලාගෙන ඉන්න සාක්ෂිය හැම වෙලාවකදීම මේ දෙන්න අතරයි සිද්ධ වෙන්නේ. මේ කෙනා හැම වෙලාවකදීම සාක්ෂිය. නඩුව කැඳවනකොට හැම වෙලාවකදීම සාක්ෂියයි ප්‍රබල වෙන්නේ. මේ දෙන්න ඉන්නේ මේ සිද්ධියේ. සාක්ෂිය අනුව තමයි නඩුව විසඳන්නේ හැම වෙලාවකදීම. එතකොට දැන් සාක්ෂියක් තියෙනවා ප්‍රබල ඇතිඳුට සාක්ෂියක්. ඇහැ රූපෙට වැය වෙන රූපය ඇහැට වැය වුණා. ඒක කොහොමද සිද්ධ වෙන සිද්ධිය? ඇහැ රූපෙට වැය වුණ බව, රූපෙට ඇහැට වැය වුණ බව කොහොමද සිද්ධ වෙන සිද්ධිය? කොහොමද සිද්ධ වෙන දේ කියලා කිව්වේ මෙහි ප්‍රසාද පහම හැදුනා නම් ඉතුරු නැතුව මේ ප්‍රසාදයට පතිත වෙනවා, ප්‍රසාද බිඳෙනවා. හැබැයි සාක්ෂියට කෙනෙක් හිටියේ නෑ. එහෙම වුණොත් නඩුව විසඳන්න බෑ. මෙයා පරාද වෙනවා. එයා පරාදයි. රූපේ දැනගන්න බවට යන්නේ නැහැ. දැන් මෙතනදී මේ දෙන්නටම වැය වෙන සිද්ධිය බලාගෙන ඉන්නෙක් ඉන්නවා. සාක්ෂියක් තියෙනවා මේ නඩුව විසඳන්න.
දැන් මේ දෙක අතර බලාගෙන හිටපු මේ සාක්ෂිකාරය හැම වෙලාවකදීම විඥානය මනස මෙතනට යොමු වුණ බව. ඇහි වෙන සිද්ධියක් නැතිනම් තමන්ගේ අනිත් නිලධාරියා කරන සිද්ධියට ඇහැට යොමු වුණ බව. මේ හිතේ ලක්ෂණය. නමුත් ගනුදෙනුව සිද්ධ වෙන්නේ මේ දෙන්න අතර. ඇහැ සහ රූපය අතර. මෙයා බලාගෙන ඉඳීම විතරයි. එයා කියන ඇලියන්නේ. එතකොට තින්න සංගති පස්තෝ මේ තුන් දෙනාම එකතු වුණාට පස්සේ තමයි නඩුව. තුන් දෙනාම එකතු වුණොත් විතරයි නඩුව විසඳන්න පුළුවන් විදිහට තීන්දුවක් ගන්න පුළුවන් විදිහට නඩුව හැදවන්න වෙන්නේ. තින්න සංගති පස්තෝ මේ තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ තුන් දෙනා එකතු වුණොත් මේ තුන් දෙනාම හිතියොත් හැම වෙලාවකදීම ස්පර්ශයේ සිද්ධ වෙනවා. ස්පර්ශයේ ලක්ෂණය හැම වෙලාවකදීම වේදනා සංඥා දෙක හදන බව. වේදනා සංඥා දෙකට හිතලා ඒ වේදනා සංඥා දෙකම දැනගන්නවා. වේදනා සංඥා දෙක දැනගත්තට පස්සේ ඊට පස්සේ ඒ ධර්මතා ටික අල්ලගෙන සංස්කාරය හැම වෙලාවකදීම එයා රැස් කර ගන්නවා එයා තුල ඇති ධර්මතා ටික. තමන්ගේ ධර්මතා ටික සිහිපත් කර ගන්න බව. ඊට පස්සේ විඥානය තමන් දැනගන්න බව. දැන් ඔන්න ඔය සිද්ධිය පෙන්නකොට දැන් කෙනෙක් බලන්නේ කෙලින්ම නඩු තීන්දුව ටික. බලන්නේ නඩු තීන්දුව ටික. නඩු තීන්දුව බැලුවට පස්සේ ආයෙ හොයන්න යන්නේ නැහැ මෙයා වැරදිකාරයා වුණේ කාගේ සාක්ෂිය ඇතුවද නැතුවද මොන නිලධාරියද ලියලා තියෙන්නේ කියන දේ යන්නේ. එයා නීතියෙන් වැරදිකරුවෙක්. ස්පර්ශයේ ඉක්මවූ මට්ටමක එකිනෙකට වැයුණු මේ සිද්ධිය බලන්නේ නැහැ. ස්පර්ශයේ නොඉක්මවූ මට්ටමක එළඹ සිටි නුවණක් තියෙනවා. ස්පර්ශයේ නොඉක්මවූ තැනක එළඹ සිටි නුවණක් තියෙනවා. එයා වැරදිකරුවෙක් බවට දැනගත් බව වගේ ස්පර්ශයේ නොඉක්මවූ මට්ටමක ආය නිලධාරි ගැන හොයන්න යන්නේ. සතවාහන වැරද්දක් එයා කරලා තියෙනවා. වැරදිකරුවා ගැනයි දකින්නේ. එතකොට මේ වැරදිකරුවා බවට පත් වෙන මේ සිද්ධිය ස්පර්ශයේ ඉක්මවූ මට්ටමකින් යන්නේ. අපිට තියෙන ප්‍රශ්නය අපි නිකන් එක තැනකින් නතර වෙන්නේ නැහැ නඩු තීන්දුවේ. කවුද දුන්නේ නඩු තීන්දුව? කවුද හිටපු නිලධාරියා? කවුද වැරද්ද කළේ? කවුද සාක්ෂි හිටියේ? ඔක්කොම හොයන්නේ යනවා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ වැරදිකරුවෙක් බවට සාක්ෂි සහිතව ඔක්කොම වැරදිකරුවෙක් වුණේ. එතකොට හැම වෙලාවකදීම මෙන්න මේ ස්පර්ශ නොඉක්මූ මට්ටමක ඇති දැන් නුවණක් ගෙනල්ලා දෙනවා. මාර්ගයේ වඩන එකේ ලක්ෂණය. මාර්ගයේ වඩන එකේ ලක්ෂණය දැන් අපිට බලන්න පුළුවන් දෙආකාරයකින් තියෙනවා. ඒ තමයි අද අපි භාවනා කරන ක්‍රමයක කෙනෙක් අනිත්‍ය වඩනවා මෙන්න මෙතන ඉඳලා. අනිත්‍ය වඩනවා රූපේ නැති වෙන බව, රූපේ අනිත්‍ය වෙන බව, මේ රූපේ විනාශ වෙලා යන ස්වභාවය ගැන කෙනෙක් වඩනවා. හැබැයි වඩන්නත් ඉඳලා රූපේ තියෙනවා. අපි කණ්ණාඩියේ පතිත වෙන ඡායාව, කණ්ණාඩියේ පෙනෙන දේ ඉන්නවා කිව්වොත් හරියට කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් නැහැ කිව්වොත් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වොත් ඉන්නවත් නෙමෙයි මේක අත්ත කෙනෙක් නැත් නෙමෙයි කිව්වොත් ඒක වැරදි. ඇයි වැරදි? කොටින්ම කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ගැන කතා කරන කතා කිරීම වැරදි. කණ්ණාඩිය ඇතුලේ කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන කතා කරන කතා කිරීම වැරදි. ඒ වගේ අපි අනිත්‍ය ගැන කතා කරන්න යනකොට අපි කතා කරනවා නම් රූපේ අනිත්‍යයක් හෝ වෙනම බාහිර පතිත වෙන දෙයක ඇති රූපේක අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි කියලා කියනකොට අපිට හසු වෙලා නැහැ. ඇහැ අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඇහැ වුණ දෙයක් හසු වෙලා නැහැ. ඒ අනිත්‍ය ලෝකෙටයි මෙන්න මෙතන ඇත්ත කරගත්ත තැන පිහිටි අනිත්‍යයි. එයාට ඒ ඇහැ ගැන නිමිත්තක් නැත්නම් මේ පැත්තෙන් ආපු එක ගැන. එයාට ඇහැ ඇත්ත වෙලා ඒ අනිත්‍ය සම්පූර්ණව මෙතන හදාගත්තේ. ඒක ලෞකිකව හදාගත්ත අනිත්‍යය. ඇහැ අනිත්‍යයි, ඇහැ අනිත්‍ය වූවක් කියනකොට එයාට ඒ අනිත්‍ය නුවණට ඇහැ හසු නොවිය යුතුයි. ඇහැ හසු නොවිය යුතුයි කියලා කියන්නේ එයාට මේ පැත්තේ හැම වෙලාවකදීම
ස්පර්ශයේ නොයෙක් වූ මට්ටමක තියෙනකොට ස්පර්ශ නොයෙක් වූ මට්ටමක් කියන්නේ එයාගේ නුවණේ ඇහැගෙන නැහැ කියනව නෙමෙයි. ඇහි යථා ස්වභාවයම අහුවෙලා යාට. යථා ස්වභාවය මොකද්ද? ඇහැට පුළුවන් මේ රූපේ පතිත කරගන්න, රූපෙට පුළුවන් මේ ඇහැට පතිත කරගන්න. මේ ව්‍යවස්ථාපනය ලැබුවේ යා. මාර්ගයේ ලක්ෂණය මේ ව්‍යවස්ථාපනය ලැබුවා. එකිනෙකට වැය වුණු තැනකයි මට ඇහැගෙන දැනුමක් ආවේ. හිතට පුළුවන්කමක් තිබුණේ නැහැ ඇත්තටම ඇහැ දැනගන්න. හිතට පුළුවන්කම තිබුණේ මොකක්ද ගැන දැනගන්නද? හිතට පුළුවන්කම තිබුණේ හිත ගැන දැනගන්න. හිතට පුළුවන්කම තිබුණේ වේදනා සංඥා දෙක දැනගන්න මිසක ඇහැ දැනගන්නත් නෙමෙයි රූපේ දැනගන්න නෙමෙයි. අනාථපිණ්ඩිකවාද සූත්‍රයේදී කයි කිව්ව ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා. නඩු තීන්දුව පමණක් ඇසුරු විය යුතුයි. මේ ටික ඇසුරු වෙලාද? එතකොට මොකද එයාට මේ ටික ඇසුරු නොවෙන්නේ හැම වෙලාවකදීම මේ ටික ගැන අවබෝධ නිසා. මේ ටික ඉතුරු නැතුව Nirodhe සාක්ෂාත් කරපු නිසා එයා දකිනවා මනසට පුළුවන්කමක් තිබුණේ නැහැ රූපය ඇහැ ඇසුරු කරන්න. මනසට පුළුවන්කමක් තිබුණේ නැහැ රූපය ඇසුරු කරන්න. හැම වෙලාවකදීම මනසට පුළුවන්කම තිබුණේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වුණු වේදනා සංඥා දෙකක් බෑ හිතන්න. ඒ දේ දැනගන්න පුළුවන්කම තිබුණා. මේ ටික විපාක ටික හැම වෙලාවකදීම මේ විපාක ටික ඇහැ කියන එක විස්තර කරනකොට රූපය ගැන විස්තර කරනකොට ඒකයි මතක ගන්න රූප කාණ්ඩ කරනකොට අපි කරා මොකද්ද? මේව විපාක න විපාක ධම්ම. රූප කියන්නේ විපාකත් නෙමෙයි විපාක දෙන ස්වභාව ධර්මතාවයකුත් නෙමෙයි. මේ දෙක අයිති නෑ විපාක බවට. විපාක දෙන ස්වභාවයක් කර්ම ස්වභාවයකට අයිති නෑ. එතකොට මේක සම්පූර්ණම ඒ ඕනෝන්ට වැයෙන බවයි තිබුණේ. ගනුදෙනුව තියෙන්නේ මෙන්න මෙතනද. එතකොට හැම වෙලාවකදීම මේ තුන්දෙනාගේ එකතුවෙන් හදපු ඵලය ස්පර්ශයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හදපු වේදනා සංඥා දෙකයි දැනගත්තේ. මේ දැනගත්ත දෙයයි හිතුවේ හිතන දේ දැනගත්තේ. එතකොට අන්න ඔය සිද්ධිය මත තමයි දැන් හැම වෙලාවකදීම අපේ මේ ආශ්‍රව ටික කෙලෙස් ටික තුවන්නේ. ආශ්‍රව ටික ඇති උනේ කොහෙද? පුරාණාශ්‍රව ටික දැනගත්ත දෙයට හිතන බව. දැනගත්ත දෙයට හිතන්න පුළුවන් හිතන සමගෙනල්ලා දුන්නේ කොහෙන්ද? තමන් රැස් කරගෙන තියෙන තමන්ගේ ආශ්‍රව ධර්මතා ටික දැනගත්ත දෙයට හිතන සම හැම වෙලාවකදීම ඇති කරේ. හිතන දේ දැනගත්ත කියලා කියන්නේ හැම වෙලාවකදීම ඒ හිතන දේ තමයි හරියට දැනගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට මනෝ විඥානයේ ලක්ෂණය හැම වෙලාවකදීම ඇති දේ දැනගන්න එක. ඒක නිසා ඒකට කියනවා නව කර්මයි කියලා. ඒ තියෙන දේ දැනගන්න. ඇති බවට ගෙනල්ලා දෙන සිද්ධියම නව කර්මයි කියලා කියනවා. දැන් ඒ සිද්ධිය පැහැදිලිද? පොඩ්ඩක් පැහැදිලිද? සම්පූර්ණ පුතනක සාර්ථක සමුදේ කියන්නේ මේකනේ. ඒ පාර්ශ්වයේ සංඛ්‍යා පාර්ශ්ව සමුදේ සංඛ්‍යා විඥානයේ සිද්ධ ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය ඒකාන්තයක් කියනකොට හැම වෙලාවකදීම මේක ඒකාන්තයක්. ඊට පස්සේ ස්පර්ශ සමුදය හැම වෙලාවකදීම අතනින් ඇති කරගන්න දෙනවත මේ ටික හදලා ස්පර්ශය ඇති බවට ස්පර්ශ සමුදයට ඇති කරගන්න තියෙනවා. හැම වෙලාවකදීම මෙතන මැද ධර්මතාවය. ඒක අවබෝධ කරගන්න බව නෙමෙයි. ඒක නෙමෙයි. අතීත ඒකාන්තයක් අනාගත ඒකාන්තයක් වර්තමානයේ මැදයි වර්තමානයේ නිවන කිව්ව නෙමෙයි. වර්තමානයේ දකින්න නුවණ නිසා නිවන ප්‍රකට වෙනවා. ඒ වර්තමානයේ නිවන. ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධයයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක මේ දක්නා නුවණ තුළ ස්පර්ශ නිරෝධේ හැම වෙලාවකදීම සාක්ෂාත් වෙලා යනවා. එතකොට දැන් මේක තුළ ඔයගොල්ලන්ට ප්‍රකට වෙලා තියෙන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික. ඇයි අනිත්‍යයි කිව්වේ? අනිත්‍ය දෙපැත්තකට ප්‍රකට වෙලා තියෙන්න ඕන. මෙතන අනිත්‍යයි, මෙතන අනිත්‍ය නිසා මෙතනින් එන දුක. ඒ කියන්නේ පුද්ගලයා ඉන්න පුද්ගලයා මැරිලා ලෙඩ වෙලා එන දුක තියෙනවා. ඒ වගේම අනිත්‍ය වුණ තැනක නිත්‍ය සංඥාව උපදෝගෙන නැසෙනින් ඒ නිත්‍ය සංඥාව මත තමයි මේ දුක හැම වෙලාවකදීම ගෙනහිලා තියෙන්නේ. මේ නිත්‍ය සංඥාව මත. දැන් අනිත්‍ය දේ නිත්‍යයි කියන ගැනීමම
වැරද්ද මතයි දුක හදාගත්තේ ඇති. අනිත්‍ය දේ නිත්‍ය හැටියට ගත්තේ. අනිත්‍ය දේ නිත්‍ය හැටියට නිකන් නෙමෙයි ගත්තේ. වර්ණ සතහන ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක දුව පුතා හදාගත්ත පොඩි කාලේ ඉඳලා හදාගත්ත දුව පුතා. පොඩි කාලේ ඉඳලා ආදරෙන් හදාගත්ත දුව පුතා ගෙනල්ලා දුන්නේ මෙතනින්. තමන්ගේ මනස තුල පොඩි කාලේ ඉඳලා දුව පුතා වර්තමාන රූප සංඥා වෙනවද? නෑ. ඒ රූපේ ආරම්භය ඒ දුව පුතා හදාගත්තේ තමන්. ඒ තමන් හදාගත්ත දුව පුතා කියන තමන් ගැන හිතලම දුක් වෙනවා. ජාති ජරා මරණ දුක කොහෙද හදාගෙන තියෙන්නේ? තමන් තුළමයි. එතකොට දැන් අනිත්‍ය හම්බෙන්න ඕනේ මෙතනින්. එක අනිත්‍යයක් හම්බෙන්න ඕනේ මෙතනින්. එක අනිත්‍යයක් හම්බෙන්න ඕනේ. මහණෙනි රූපේ නිට්ටයද අනිත්‍යද? ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා අහනකොට ඒ නිට්ටයද අනිත්‍යද බව මෙතනින් සාක්ෂාත් වෙන්න ඕනේ. නිවන දක්වා පෙන්නනකොට මෙතනින් ඒ අනිත්‍ය දක්වා පෙන්නනකොට විමුක්ති මුඛයක් කියන තැන අනිත්‍ය, මේ අනිත්‍ය. ලෝක සම්මුතිය අනිත්‍ය මෙතන. එතකොට දැන් අනිත්‍ය. අනිත්‍ය නම් යම සැපද දුකද? දුකයි. ඒ දුකයි කියන්නේ අනිත්‍ය දේ නිත්‍ය හැටියට ගන්න මෙතනින් රැස් කරගත්ත ආශ්‍රව ටිකක් එක්ක. නිකම්ම නිත්‍ය වෙන්නේ නැහැ. අනිත්‍ය දේ නිකම්ම නිත්‍ය වෙන්නේ නැහැ. දැනගත්ත දෙයට හිතන බවෙනුයි නිත්‍ය වෙන්නේ. දැනගත්තේ අනාත්ම වර්ණ සතහන දැනගත්ත තැනකදී වේදනා සංඥා දෙක අනාත්ම වර්තනකින් තිබුණ දේ දැනගත්ත දෙයට හිතන බව. හිතන දේ තුල ආශ්‍රව ඉපදුනා. මොනවද? කාමාසෝ භවසෝ අවිජ්ජාසෝ ටික ඉපදුනා. ඒ ටිකේ ලක්ෂණය මොකද්ද? පොඩි කාලේ ඉඳලා ආදරෙන් හදාගත්ත දුව පුතා හදලා දුන්නා. දැන් දුව පුතා ඉඳිනවා. දුව පුතා හදලා දුන්න දුව පුතා ඉන්න බව විඳිනවා. පොඩි කාලේ ඉඳලා හදාගත්ත දුව පුතා ගෙනල්ලා දුන්නේ මෙතනින්. දැන් ඒ බව විඳිනවා. දැන් පොඩි කාලේ ඉඳලා දුව පුතා හදාගත්ත බව දැනගත්ත දෙයට හිතනවා. පොඩි කාලේ ඉඳලා හදාගත්ත දුව පුතා තමන්ගේ කුණුමල්ලේ තියෙන දේ හිතන කම හැම වෙලාවකදී. අවසල බලන බව. තමන්ගේ දේ දැනගත්තේ. එතකොට දුව පුතා පොඩි කාලේ ඉඳලා හිටියයි කියන එක තුළ තමන්ගේ දේ තමන් දැනගත්තේ. එතකොට විඥාන හැම වෙලාවෙකදී තමන්ගේ දේ දැනගත්ත බව. ඒ දේ නිට්ටයයි කියලා ගත්තා, අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තා, නිට්ටයයි කියලා ගත්ත එකේ ප්‍රතිඵලය මොකද්ද? ජීවිතේට දුක එනවා. යමක් දුක නම් එය ආත්ම වශයෙන් ගන්න සුදුසුද? යමක් දුක නම් එය ආත්ම වශයෙන් ගන්න සුදුසුද කියනකොට ආපහු මෙතෙන්ටම පෙන්වන්න වෙනවා. මේ දුක හැදුනේ කොහොමද කියන එක පෙන්වන්න වෙනවා. මේ දුක හැදුණු සිද්ධිය තුළ මෙතන තියෙන්නේ අනාත්ම බව. ඇයි අනාත්මයි කියලා කියන්නේ? ළමයා කියලා සිහිපත් කරගන්නකොට තමන්ගෙන් තොර ළමයාගෙන් තොර තමනුත් හම්බෙන්නේ නැතිකොට එයාට හම්බෙයිද තමන්වත් තව ආත්මයක්වත්? ළමයා වූ ආත්මයක් අද ඔයගොල්ලන්ට අපිට හම්බෙන්නේ. ඒ ආත්මය එළියේ තියෙනවා, ඒ පුද්ගලයා එළියේ ඉන්නවා කියලා හිතන කම හම්බෙයිද? කෙනෙක් මෙතනයි ළමයා ඉපදුන බව දැක්කොත්. තමන්ගෙන් තොර ළමයාගෙන් තොර තමනුත් හම්බෙන්නේ නැතිකොට එයාට අනාත්ම ලක්ෂණය සාක්ෂාත් වෙනවා. අනිත්‍ය දැක්කොත් දුක දකිනවා, දුක දැක්කොත් එයා අනාත්ම ලක්ෂණය දකිනවා. එතකොට හැම වෙලාවකදීම දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය ගැනයි ඔය කතා කරන්නේ. වෙනත් දෙයක් නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. එතකොට මාර්ගයේ ලක්ෂණය තමයි මේ ත්‍රිලක්ෂණය දකින්න කියපු බව. ඊට පස්සේ ඵලය. මේ මාර්ගයේ ඵලය. මාර්ගයේ ලක්ෂණය මොකද්ද? ඇති බවට හම්බුන දේ මත හිතන කම ඒකත් හැම වෙලාවකදී. ඇති බවට හම්බුන දේ මත හිතනවා මෙන්න මෙතන සංඛාරය රැස් කරගත්ත දේ අස්වෙන විදිහට බලනවා. ආර්ථික ලක්ෂණය. ඇත්තටදී අස්වෙන විදිහට බලනවා මාර්ගයේ හැම වෙලාවකදීම ලක්ෂණය. මේ හරහා මේ ධර්මතාව ටික පෙන්නලා මේ ඇහැ තියෙනවා කියලා තියෙන බවට ගිහිල්ලා චක්කු සංපස්සජා වේදනා සංඥා චක්කු සංපස්සජා චේතනා වුණ තැනක දැන් මේ ඇති බවට පෙන්වන සිද්ධිය ඇහෙන් තොරයි කියන ටික පෙන්නනවා. ඇහැ මෙතන ඉතිද නිරුද්ධ වෙලා මෙහිට බලපෑමක් කලේ නැහැ කියලා නැති බවට මෙතන ධර්මතාව ටික පෙන්නනවා. ඒ පෙන්නනකොට දැන් හැම වෙලාවකදීම මාර්ගයේ ලක්ෂණේ මාර්ගේ පටන් ගන්න එක්තනද ඇති බවට හම්බෙන දේ කෙලෙස් තියෙන කෙනාට ඒ කෙලෙස් දුරු කරගන්න.
කෙලෙස් තියෙන භූමියේ ඉඳලා එපේ වඩන්නේ. ඒකට දැන් මේ ඇති බවට හම්බෙන්න කෙනා තමයි මේ මානසිකාරයේ වැඩි ඒ පුරුදු කලේ කොතනද මෙන්න මෙතන. ඒ වැඩි දැනගත්ත දේ යොදාගත්තේ භාවිත කලේ කොතනද මෙතන. හැම වෙලාවකදීම සතරද නිවනද කියන එක තීරණය කරන්නේ අන්නත. හැම වෙලාවෙම චිත්ත සමුත්ථාන රූපේ මෙතනින් ඇති වෙන්නේ. මෙතනින් ඇති වෙනවා කියන දේ කියන්නේ මේකට කියන තව නමක් ධර්ම ආයතනය කියලා. ධර්ම ආයතන පරියාසන්නයි කියලා කියන්නේ හැම වෙලාවකදීම මෙතන ඉන්න පුද්ගලයාට දැන් තමන්ට ඇති බවට තමන්ව ගෙනත් දෙන්නේ මෙතන. එතකොට හැම වෙලාවකදීම ඉන්න පුද්ගලයා මෙහිමයි කියලා අදාළ රූපේ උපදින්නේ මෙතන. දැන් අපි හිතමු මම කෙනෙකුට කතා කරනවා. දැන් කෙනා එකද්දී කොතනින්ද? කෙනෙක් ඉන්න බව ගෙනල්ලා දුන්නේ මෙතනින්. ඉන්න කෙනාට මම මෙහෙම කියන්න ඕනේ කියන බව ගෙනල්ලා දුන්නේ කොතනින්ද? ඒත් මෙතනින්. එතකොට ඉන්න කෙනාට කතා කරන වචී විඤ්ඤාතේ රූපේ උපදින්නේ මෙතනින්. ඒක නිසා හැම වෙලාවෙම මේ චිත්ත සමුත්ථාන රූපය මෙතනින් හදලා දීපු දෙයක්. මෙතන ලක්ෂණය තමයි මේ රූපේ උපදින බව. හැම වෙලාවකදීම චිත්ත සමුත්ථාන රූප ටික ඔය තුල තියෙනවා. කෝප්ප කියලා කියනකොටම අපිට කෝප්ප ගැන ඕන තරම් කතා කරන්න පුළුවන් බව කෝප්ප ගන්න හිතෙන්ම හදාගත්ත කය යොමු කරන දේ කරන්න පුළුවන්. ඒ දේ සම්පූර්ණ මෙතන. ඇති වෙන ධර්මතාවය. නිකන් නෙමෙයි ඔක එක හිතේම ඇති වෙනව නෙමෙයි සිතුවිලි පරම්පරා ආශියක් යනකොට කියන්නේ. මේ දැනගන්න සිද්ධිය ගැන විතරයි මේ කතා කරන්නේ. දැනගන්න දේ ගන්න යන්න ඕනේ කියලා හිතනකොට ආපහු මනෝපටිච්ච ධම්මේට උපජිත මනෝවිඥානං කියලා මේ විදිහම ගිහිල්ලා මෙතනින් තීරණය කරන එක අල්ලන්න පුළුවන් කියලා. අනිත් ආයතනෙත් එකතු කරලා අල්ලන්න පුළුවන් කෝප්පේ තියෙනවා. ඊට පස්සේ අල්ලන්න පුළුවන් කෝප්පේ ගන්න ඕනේ කියලා ආපහු මේ පැත්තේ ඉන්නවා. ගන්න කියලා අත දානකොට ස්පර්ශ වෙනකොට ආයෙ මේ පැත්තෙන් කායම් පටිච්ච පොට්ටබ්බේ උපජිත කාය විඥානං පැත්තෙන් ආයෙ යනවා. ආයෙ ගිහිලා තියෙන කෝප්පය වුණා කියලා හිතනවා. දැන් මේ කෝප්පය අල්ලන්න පුළුවන් එකට ලේසි එකක් නෙමෙයි අපි කරලා තියෙන්නේ. සෑහෙන ලේසියෙලු ගොඩාක් පුරවල තමයි මේ කෝපය අල්ලලා තියෙන්නේ. ලේසියටම බෑ. ඇත්තට වහගෙන අරගෙන බැලුවා චිත්ත සමුත්ථානව තමයි හැම වෙලාවෙම. චිත්ත සමුත්ථානය කියන්නේ රූපේ ඇති බවට ගෙනල්ලා දෙන්නේ මෙතනින්ම හැම වෙලාවෙම. මහා භූත රූපේ නෑ කියනව නෙමෙයි. මහා භූත රූපේ ලක්ෂණය මොකද්ද? මහා භූත බව. මහා භූත බව කියන එක මම ඉදත් කිව්වේ විස්තර කරන්නේ මහා භූත කියන්නේ කියලා. මහා භූත රූපේ ලක්ෂණය ඇහැට පේන්නේ. පෙන්වන්නේ මහා භූතයේ භූත ස්වභාවයෙන් අවදාවක් පේන්නේ. භූතයේ ස්වභාවය මොකද්ද? නොපෙනෙන බව. පේනවා නම් යා භූතයක් නෙමෙයි. පේනොත් භූතයක් නෙමෙයි. අපිට පේනවා නම් භූතයක් වෙනවද? නෑ. භූතයක් නම් පේන්නේ නෑ. නොපෙනී අපි බය කරන විදිහට පෙනී සිටින බව නිසායි භූතය කියන්නේ. අපි බය කරන විදිහට පෙනී සිටින බවයි භූතය කියන්නේ. ඒක නිසා තමයි ගැළපෙනම වචනේ කියලා තියෙනවා මහා භූතය කියලා. පොඩ්ඩක් නොගැළපෙන බව නෑ. භූතයගේ ස්වභාවය නොපෙනෙන බව. නොපෙනෙන ලක්ෂණය තමයි මහා භූතයන්ගේ ස්වභාවය. බය කරන විදිහට පෙනී සිටිනවා. හැබැයි කියනවා ඇහැ බය වෙන විදිහට පෙනී සිටිනවා. ඇහැ බිඳෙන විදිහට පෙනී සිටිනවා. එතකොට ඒ වෙලාවේ භූතයන්ගේ ස්වභාවය තමයි මොකද? වර්ණ සටහන විදිහට පෙනී සිටින බව. ඒක නෑ කියන්න හදනව නෙමෙයි. ඒ අරබය ගෙවල් දොරවල් යාන වාහන කියන බව හදලා තියෙන්නේ මෙතන. මෙතනින් ඉපැතුවේ. ඒකයි ඔයගොල්ලන්ට හීනෙනුත් කිසිම වෙනසක් නැති වෙයි දේවල් විදිහට පුළුවන්. හීනෙන් පේනකොට ඔයගොල්ලන්ට වෙනසක් පේනවද? ඇහෙන්න මේ රූපේ බලන්න හිතෙනවා කියලා තේරෙනවද? කොටින්ම හිතෙන් හදාගත්ත හීනෙ කියලා තේරෙනවද? තේරෙන එකම දේ මොකද්ද? තියෙනවා කියන දේ තමයි තේරෙන්නේ. එළියේ පේනවා කියලා තමයි තේරෙන්නේ. ඉතින් ගහන්න බැන්නොත් දුවනවා. නතර වෙන්නේ. ඒ තමන්ට තේරෙන්නේ තමන්ගේ හිත කියලා. අද දුවන්නේ. අද දුවන්නේ හීනේ ඇත්ත වෙලා. දැනුත් තියෙන්නේ හීනයක්ම තමයි. ඒ හීනයක් නෙවෙයි දැන් තියෙන්නේ. මේ නිරුද්ධ වෙච්ච දේ හීනේ තියෙන්නේ මොකද්ද? හීනයි කියන්නේ පහත්. ඒ පහත් නැති දේ ඇති හැටියට පෙන්වන එක. හීනේ ලක්ෂණය. දැන් මේ තියෙන හීනේ කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දේ නැති දේ නෙමෙයි ඇති හැටියට පෙන්වන්නේ. නැති දේ ඇති හැටියට පෙන්වන්නේ. නැති දේ ඇති හැටියට පෙන්වන නිසා තමයි දුවන්නේ. නැති දේ ඇති හැටියට පෙන්වන නිසා තමයි දුවන්නේ. ඔව් කිව්වම වර්ධව ගන්න එපා. එනකොට සත්‍ය මාත්‍ය මතක් කළා වගේ අලියෙක් ගහන්න පන්නනකොට
නැති දේ ඇති හැටියට පෙන්නනවා කියලා එතෙන්ට ගියත් හරිද කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් අහපු කතාවක්. ඒක මේ විස්තර කරලා එතන තියෙන මේ අඩුපාඩු හේතුවා. එතකොට දැන් මේ කතාවේදී හැම වෙලාවකදීම සිද්ධ වෙන ඇත්ත මොකක්ද? දැන් අලියෙක් ගහන්න පන්නනකොට එතෙන්ට ගියත් හරිද? දැන් ඇත්තටම නැති දේ ඇති හැටියට ගත්ත අලියව නෑ කියලා හිතාගෙන අලියා මෙහෙම කියලා හිතාගෙන අලිය ළඟට යනවා කියන එක හරිද? ඒක නිසා ඔය පැත්තෙන් කතා කරන්න එපා. ඔහොම අනිත්‍යයක් නෑ කියලා කියනවා කෙනෙක් කියලා කියනවා. එතකොට ඇත්තටම සිද්ධ වෙන සිද්ධිය මොකද්ද? අලියට අපිට ගහන්න පුළුවන් වුණාට අපිට අලියට ගහන්න පුළුවන් වෙලා නැහැ. මේක දැනගත්ත කෙනාට අලියට පුළුවන්කම ලැබිලා තියෙන අපිට ගහන්න. ඒ අලියගේ අවිද්‍යාව නිසා ගහන්න කෙනෙකුත් ඉඳලා ගහන්න යත් ඉඳලා යාට. නමුත් මේක අවබෝධ කරගත්ත කෙනාට බුද්ධ ගන්න අලියෙකුත් බුද්ධ ගන්න තමනුත් ඉඳලා නැහැ. එයා ඒ සිද්ධිය අතහැරනත් අපිට මේ ඉස්සරහට හම්බෙන කාරණාව මේ දුරු කරනකොට ආශ්‍රව ධර්මතා ඒ පැත්ත දේවල් දුරු කරන්නේ කොහොමද කියන එක. එයා දෙපැත්තකින් දුරු කරනවා අලියව. එක පැත්තකින් තමයි එයා ධාතුව පැත්තෙන් අලිය දැකලා ඒක ඇත්ත කරගන්න එතනින් දැන දැකම එයා අලිය කියන බව තුල නොරවටීම එතනින් අයින් වෙලත් යනවා. ඒකයි දක්ෂ බව කියන්නේ. ඒ වගේම එයා අයින් වෙන අලියෙක් කියන්නේ නෑ අලිය ළඟින්. මම අලිය ළඟිනුයි අද අයින් වෙලා ආවේ මම මෙහෙම අලියෙක් පාරේ හිටියා මම එනකොට කියලා හිතන්නේ එයාට අලියෙක් අලිය ගහනකොට අලියකින් ගුටි ගන්න පුළුවන් කියන්නේ. අපිට ස්පර්ශයට අලියෙක් ඉන්නවද? ස්පර්ශයට අලිය කියන්නේ. ස්පර්ශයට අලි නෑ. ඒකයි අලියකින් ගුටි ගන්න බෑ කියන්නේ. ස්පර්ශයට අලි නෑ. පොල්ලකින් ගහනකොට ගහන වේදනාව දැනෙනකොට වේදනාවට පොළු තියනවද? වේදනාවට පොළු නෑ. පොල්ලෙන් ගහන වේදනාව විඳින්න පුළුවන්. පොල්ලෙන් ගහන වේදනාව ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? ඒක ගෙනල්ලා දෙන්නේ හිතෙන්. පොල්ල ගෙනල්ලා දෙන්නේ පොල්ලයි පොල්ලෙන් ගහන ගුටි කන්න ඇඟයි ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? හිතෙන්. විඳින්නේ මොකද්ද? ස්පර්ශපත්යෙන්. හටගත්ත වේදනාව. ඒකේ තියෙන දෙයට ගුටි කන්න ඇඟක්වත් ගහන්න කෙනෙක්වත් ඉඳලා නැහැ. ඒතන නුවණ පිටපු වෙනාට. අලිය පුද්ගල භාවයෙන්ම ඉඳලා තියෙන කියන දේ හරි. ඒ කියන්නේ කියන සිද්ධිය වැරදි නෑ. ඉතින් ගුටි කන්න මේ අලිය ළඟට යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඇත්තටම ස්පර්ශපත්යෙන් හටගත්ත වේදනාව දැක්කනම් එහෙම එයාට කාරණාව පිළිසින් දකින්න පුළුවන්කම තියෙනවා මොකද්ද වෙන්නේ කියන එක. එතකොට මේ ඒ මට්ටමට යනවා කියන දේ ගැන නෙමෙයි කතා කරන්නේ. එතකොට හැම වෙලාවකදීම ධාතුව පැත්ත ගැන පිළිසිඳ දකිනවා. ධාතුව පැත්ත ගැන පිළිසිඳ දකිනකොට මේ ධාතුව නැහැ කියන්නේ යන්නේත් නැහැ, තියෙනවා කියන්නේ යන්නේත් නැහැ. ඒගොල්ලන්ට ධාතුව ගැන නුවණ ආවේ කොහෙන්ද? ධාතුව ගැන නුවණක් ආවේ කොහෙන්ද? සතර මහා ධාතුව පෙනෙන රූපේ සතර මහා ධාතුයි කියලා දකින්න යන නුවණ ගෙනල්ලා දෙන්නේ නැහැ. හැම වෙලාවකදීම රූපේ ආරම්භය යම්තා කිරින් කියනවා නම් ඒ ඔක්කොම හීනයක් වගේ. සුපිනෝපමා කාමයේ හරියට හීනයක් වගේ කියන්නේ ඒකයි. හීනයක් වගේ හීනයක් තමයි. ඒ මෙතන තියෙන දේ හැම වෙලාවකදීම ඇති හැටියට හිතාගෙන නෙමෙයි හැමදේම විඳින්නේ. ඇති හැටියට හිතාගෙන විඳින දේ තියෙනවා. එතකොට මේ ඉතුරු නැතුවම නිරුද්ධ වුණ රූපය අද අපිට හිතෙන් පළුමරමර විඳින්න පුළුවන් ඉන්නේ රූපේ නැති තැනක. මේකත් හීනයක්. අරකට හීනේ මේ මෙතන හීනෙම තමයි වෙනසක් නැහැ. හීනේ මෙතනයි වෙනසක් නැහැ. නමුත් අපි කියනවා මේක ඇහැරලා ඉන්නවා කියලා. තාම ඇහැරලා නැහැ. තාම නිදි. තාම පේන්නේ හීනේ. අවිද්‍යාව නැමැති නිින්ද තුල පේන හීනේ තමයි මේ රූප ඇති බවට හම්බෙන කම, සද්ද ඇති බවට හම්බෙන කම, උපචේත යන බව, හීනේ නැතිදී ඇති හැටියට ගත්ත බව. ඉතින් අපිට ලෝකයන්ව කිරින් පේනවා, ගහන්න පැනනවා, දුවනවා, නැත්තම් බනිනවා, ගහනවා, ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි හීනයක් හැටියට දැනගත්තොත් කෙනෙක් හීනයක් හැටියට දැනගත්තොත් හරි ලේසි. බය වෙන්න දෙයක් නෑ. හීනයක් හැටියට දැනගත්තොත් බය වෙන්න දෙයක් නෑ. අත්දැකීමෙන් කියන්නේ. හීනයක් පේනකොට මට සමහර වෙලාවට බය හිතෙන හීන පේනකොට ගොඩක් වෙලාවට හිතෙනවා මේක හීනයක් කියලා. හීනෙන්ම හිතෙනවා මේක හීනයක් කියලා. සමහර වෙලාවට කෙනෙක් පන්නනකොට මේක හීනයක් නේ. මම හිතන දේ මට පේන්නේ.
එනවා දැන් මම දෙයක් හිතුවොත් ඒක මට පේන්නේ නැහැ. දැන් මම හිතනවා ගහන කෙනාට මම පන්නන්න ඕනේ. ගහන කෙනාට මම පන්නනවා. හරිද? කවදාවත් හිනේ බය වෙන්න දෙයක් නැහැ. ගහන කෙනාට පන්නන්න පුළුවන්. අලිය ගහනවත් අලිය පන්නන්න පුළුවන් හිනේ කියලා දැක්කොත්. ඒ වගේ හැම වෙලාවකදීම කෙනෙකුට මේ තියෙන්නේ හීනයක් බව දැක්කොත් එයාට රූපේ පැත්තෙන් බය වෙන්න දෙයක් නැහැ. රූපේ පැත්තෙන් කිගස්මක් ඇති කරගන්න දෙයක් නැහැ. රූපේ පැත්තෙන් ඇවෙන්න දේවල් හම්බෙන්නේ නැහැ. රූපේ පැත්තෙන් ගැටෙන්න දේවල් හම්බෙන්නේ නැහැ. ඒ හීනයක් විදිහට දැක්කොත් හීන වෙනස් කරගන්න පුළුවන්කම තමන්ට තියෙනවා. මනසෙන්ම ඇති කරගන්න ලෝකේ ගැන වැරදි කියන දැක්ම එතෙන්ටම දෙන්න පුළුවන් වුණොත් කෙනෙකුට හීනයක් බවට පෙන්වුවොත් එයාට ලෝකෙ කියන එක සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනවා තමන් තුළ හදාගත්ත බවයි විඳින්නේ කියලා. කැමැති පුද්ගලයෝ අකමැති පුද්ගලයෝ ගැටෙන්න පුළුවන්, ඇලෙන්න පුළුවන් වස්තු, ප්‍රිය රූප, අප්‍රිය රූප, කැමැති අමනාප පුද්ගලයෝ මේ හැම දෙයක්ම හදලා දීලා තියෙන්නේ කොහෙන්ද? තමන්ගේ මනස තුළයි කියලා දකින්න කෙනාට. මේ පුද්ගල භාවයෙන් හම්බෙන්නේ තමන්ට තමන්මයි, තමන්ගේ මනසමයි කියලා දකින්නකොට ඒ කෙනා කවදාවත් පිළියෙ පැත්තට ඇඟිල්ල දික් කරලා ඒ දේ විඳින්නේ නැහැ. එතකොට අර හීන දිහා බලාගෙන ඉන්නවා වගේ ලෝකෙ දිහාම බලාගෙන ඉන්න පුළුවන්. පුද්ගල භාවයේ ඇත්ත කරගෙන දුක් විඳින, කටයුතු කරන, ගහමරා ගන්න, දැනගන්න, තණ්හාවෙන් කටයුතු කරන ලෝකෙ දිහා තමන්ටම බලාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම විහිළුවක් කියලා තේරෙනවා. ඇත්තටම පහත් කියලා තේරෙනවා. ඇත්තටම වැඩක් නැහැ කියලා තේරෙනවා. ඉතින් හරි ෂෝක් පුළුවන් නම් හීනයක් පේන වෙලාවට හිතලා බලන්න හීනයක් විදිහට දැකලා වෙනස් කරලා දකින්න. හරි ෂෝක්. කවදාවත් හීනෙන් බය වෙන්නේ. ඇයි බය වෙන්න හේතු නැහැ. හේතුව නැත්නම් මොකද්ද? හීනයක් කියලා දැක්කකොට ඉන්නේ. හීනේ ඇත්ත කරගත්තේ නැහැ. ඒකින්ද අද අවිද්‍යාවෙන් පෙන්වන මේ හීනේ ඇත්ත කරගන්න එක. අවිද්‍යාවෙන් පෙන්වන මේ හීනේ ඇත්ත වෙච්ච එක තමයි අද මේ තියෙන ගනුදෙනුවට හේතුව. අද ලෝකෙ තුල මේ කරන කටයුතු වල කොටම හේතුව අවිද්‍යාවෙන් පෙන්වපු හීනේ ඇත්ත කරගත්ත බව. ඒක නිසායි ලෝකෙ තුල යන්නේ පේන්නේ. ඒක නිසායි ලෝකෙ තුල ගැනීම තැබීම පේන්නේ. හැම වෙලාවකදීම කටයුතු කරන්නේ තියෙන දෙයක් එක්ක අපි. ඇති බවට හම්බෙන දේ. ඇති බවට හම්බුනේ මොකද්ද? තමන්ට තමන්ගෙම මනසේ ලක්ෂණය ඇති බවට ගෙනල්ලා දුන්න එක. තමන්ව දැක්කේ නෑ තමන්. ඒක නිසා තමන්ව තමන් නොදැක්ක නිසා තමන් ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා, ලෝකෙත් එක්ක කටයුතු කරනවා කියලා හිතාගෙන ලෝකෙත් එක්ක තමන්ගේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා. මම ලෝකෙටයි කියන්නේ කියලා හිතාගෙන මම කියනවා ඉන්න අයට බන කියන්න පුළුවන් මට. ඒ කට්ටිය ඔක්කොම හදලා තියෙන්නේ කොහෙන්ද? තමන්ගේම මනසේ පිරිස ඉන්නවා කියලා හිතාගෙන ඉන්න පිරිසට කතා කරන්න වචී විඤ්ඤාති රූපයක් උපත් වෙනවා. මේක ඇත්ත දැනගත්ත කෙනාට හැම කවදාවත් ඉන්න කෙනෙකුට කතා කරන්න වචී විඤ්ඤාති රූපයක් උපද්ද ගන්නෑ. එයා ඉන්න කෙනෙකුට කතා කරන්නේ. ඒ කියන්නේ දැන් වචන කතා කරන්නේ කියලා නෙමෙයි ඉන්න කෙනෙකුට කතා කරන්නේ. අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඉන්න අයට ධර්ම දේශනා කරනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කවදාවත් ඉන්න අයට බණ කියන්නේ නැහැ. ඒ ඉන්න අයට බණ කියන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් ඉන්න කෙනෙක් හම්බෙලා නැහැ. අලියගේ පැත්තෙන් බලනකොට අලියට අපිට ගහන්න පුළුවන් වුණාට අපේ පැත්තෙන් බලනකොට කවදාවත් අලියට අපිට ගහන්න පුළුවන් වෙන්නේ නැහැ. කවදාවත් අලියට අපිට ගහන්න පුළුවන් වෙන්නේ නැහැ. අලිය හම්බෙන්නේම අවිද්‍යාව සහගත මනසකට නිසා. කවදාවත් බුදුරජාණන් වහන්සේ ඉන්න අයට බණ කිව්වේ නැහැ. හැමදාම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා කියන්නේ අරහන් කියලා කියන්නේ අරහත් කියලා කියන්නේ. තමන් තුළ උපදවගත්ත නුවණ ඥාන දර්ශනයක් තිබුණ නිසා. තමන්වම දකින්න බව තිබුණ නිසා. එතනින් එහාට ඉක්මීමක් නෑ. තමන් තුළම දකින්න බව තුළම හිතන ලෝකෙට පේනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඉන්න අයට බණ කියනවා. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේට ඒ තැන නුවණ. ඒ තැන එළඹ සිටි නුවණක් තුළයි වැඩි කියන්නේ. මේ මට්ටමට යන්න තමයි අපිට ප්‍රතිපදාව
පෙන්වන්නේ. එතකොට ඵලය කියන එකේ ලක්ෂණය මෙතන කෙලින්ම විඥානයේ පැත්තෙන් ඉර ගහලා තියෙන ස්පර්ශයේ නොඉක්මව මට්ටමකට. මාර්ගයේ රූපයේ ඇති තැනක ඉඳලා බැලුවට ඵලයේ රූපයේ ඇති තැනක ඇත්තේ නැහැ. එයාට කවදාවත් රූපය ඇති බවට හම්බෙන්නේ නැහැ. එයාට රූප නිරෝධයෙන්මයි හම්බෙන්නේ. රූප නිරෝධයෙන්මයි කියලා කියන්නේ හැමදාම එයාට කිසිම කලක ඇති රූප විදර්ශනා කරන්න හම්බෙන්නේ නැහැ. රූප නිරෝධයෙන්ම එළඹ සිටිනවා කිසිම රූපයක් ඇති බවට හම්බෙන්නේ නැහැ. ඒකයි සාමාන්‍යයෙන් දේශනාවකදී ඉන්කමින් තියෙන අවුත් වෙන්නේ නැහැ. හැම වෙලාවකදීම මෙහෙන් අරමුණ එනකොට ඇති බවට එළියට දෙන්නේ නැහැ. එළියට දෙන්නේ නැතිකම නිසා හැම වෙලාවකදීම ආපහු රූපේ තියෙනවා කියලා දැනුමක් නැහැ. Taman දකින්නේ Tamanගේම මනස වුණොත් ආයේ රූපේ තියෙනවා වෙලාවද නැහැ. රූපේ අනිත්‍ය සාක්ෂාත් කරවලා Tamanට දකින්න බව ගැන නුවණක් ගෙනල්ලා දීලා. ඒකයි ඵලයේ ලක්ෂණය. ඵලයටපත් තුන කෙනෙකුට කිසිම කලක දෙයක් ඇති බවට ගෙනල්ලා දෙන ඒ වැරදි දැකීම වැරදි දර්ශනය ඇත්තේ නැහැ. ඒ අවිද්‍යාවෙන් යා නිදිලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ අන්න එතන ඒ මට්ටමට යන්නේ. ඒ මට්ටමට කිව්වොත් අකුප්පා චේතෝ විමුක්තිය කියලා. අකෝප්ප චේතෝ විමුක්තිය කියලා. ඇයි අකෝප්පයයි කිව්වේ? ඒක කවදාවත් කෝප්පය වෙන්නේ නැහැ. වැරදිලාවත් හිතෙන්නේ එළියේ රූපේ තියෙනවයි කියලා. එළියේ ශබ්ද තියෙනවයි කියලා. ඔකේ හොඳම උදාහරණයක් කන්නාඩි උදාහරණය. අපිට වැරදිලාවත් හිතෙන්නේ නැහැ කන්නාඩිය ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. වැරදිලාවත් හිතෙන්නේ. අපි බලෙන් හිත ඉන්නේ යනවද නෑ ඔය ඉන්නේ කන්නාඩිය ඇතුලේ රූපෙ නෙමෙයි මේ පැත්ත කෙනයි කියලා හිතන්නේ යනවද? නෑ කියලා හිතන්නේ යනවද? ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා හිතන්නේ යනවද? නෑ. මොකද තියෙන්නේ අපිට? එළඹ සිටි නුවණක් තියෙනවා. ඉස්සරහට යනකොටම ගියපු නිසා පේනවා. අයින් වෙනකොට අයින් වෙන නිසා අයින් වෙනවා. එළඹ සිටි නුවණක් තියෙනවා. ඒ වගේම එළඹ සිටි නුවණක් තියෙනවා. ඇහැ ඉදිරියට එනකොට අනාත්ම වර්ණ සටහන හටගත්ත වර්ණ සටහන ඇති තැනක මනසින් ගෙනල්ලා දෙන ටික දැනගත්තා. මේ සිද්ධියට නුවණයි. ඒ ටික ඉතුරු නැතුව ඇහැ නිරුද්ධ වුණා. නිරුද්ධ වුණ තැනකයි මේ දැනගත්තු දේ හටගත්තේ කියලා ඒ දෙයටත් නුවණයි. හටගත්තු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවටත් නුවණයි. අමුතුවෙන් ඒ ගැන හිතන්න වැය වෙන්නේ නැහැ. ඒක තමයි ඵලයේ ලක්ෂණය. යම් කාමරයකට යනකොට කාමරේම එළියයි එළිය ඇති කාමරේ තමයි පිවිසෙන්නේ. ටෝච් එක ගහලා බලන්න දෙයක්වත් නැහැ. එළිය ඇති කරන්න දෙයක්වත් නැහැ. එයා එළිය ඇති කාමරේ තමයි පිවිසෙන්නේ. එළිය ඇති කාමරේට පිවිසෙනකොට තියෙන ලක්ෂණය මොකද්ද? ඇතුලේ ඇති දේ පෙනෙන වෙනමයි එයා ඇතුළේ වෙන්නේ. ඒ වගේ අපිට රූපේ එනකොට එන්නේ එළිය ඇති කාමරයකට. අවිද්‍යාව දුරු වෙලා. අවිද්‍යාව දුරුුනේ කේ ලක්ෂණය මොකද්ද? හැම වෙලාවකදීම භවයේ නැති කෙනකයි ජීවත් වෙලා තියෙන්නේ. ඇති බවට හම්බෙන ගතිය නැහැ. ඇති බවට තියෙන දේ එළිය පැත්තට ඇඟිල්ල දික් කළා යා පෙන්වන්නේ යන්නේ. ඒක නිසා එයාට මේ මට්ටමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සාක්ෂාත් කරලා තියෙනවා. ඵලයේ ලක්ෂණය පෙරපසු නොවි ඇත්ත පෙන්වන බව. පෙරපසු නොවි ඇත්ත පෙන්වන බව කියන්නේ කාමරේට යන්න කලින් ලයිට් එක දාලා තියෙන බවට දැනුමක් එන්න විදියක් නෑ අපිට. කාමරේට යන්න කලින් ලයිට් එක දාලා තියෙන කියලා දැනුමක් එන්න විදිහක් නැහැ. ගියාට පස්සේ ටෝච් එක ගහලා ස්විච් එක හොයලා දාන්න ඕන කම නැහැ. ඵලයේ ලක්ෂණේ යනකොටම එළිය පේනවා. එතන ඉන්නකොටම එළිය පේන බව. පෙරපසු නැතුව ඒ හිතේම ඇත්ත පෙන්වන ගතිය. Tamanta taman ගැන හට ගන්න ඕන. අද අපිට තියෙන්නේ හැම වෙලාවකදීම අනිත් දෙයට ටෝච් එක ගහගෙන ඉන්නේ. පේන දෙයට නෙමෙයි. ඒකද නිරුද්ධ වෙන පැත්තට තමයි දකින්නේ. නිරුද්ධ වුණ දේ තමයි ඇති හැටියට අරගෙන යන්නේ. වේදනා සංඥා දෙක ඇහැ දැනගන්නවා රූපේ දැනගන්නවා කොතනද ඇහැ රූප දෙක නිරුද්ධ වුණ තැනක දැනගන්නවා. ඇහැ රූප දෙක නිරුද්ධ වුණ තැනක ඒ ගැන දැනුමක් ඇති වෙනවා. වේදනා සංඥා දෙක නිරුද්ධ වුණ තැනක වේදනා සංඥා දෙක දැනගන්නවා. හැම වෙලාවකදීම අපේ මත්තම තමයි නිරුද්ධ වුණ තැන පෙන්න යන ගතිය. නැති වුණ තැන පෙන්න යනවා. අපි යන්නේ පස්සෙන් පස්සට. හිතපු තැන අදි පෙන්න යනවා. නිවනේ ලක්ෂණය පස්සෙන් පස්සට යන්නේ ඉන්න තැනම පෙන්නනවා. ඉන්න තැනම
පය ගහලා ඉන්න තැනම පෙන්වනවා. දකින්න වෙන්නේ නුවණින්. ඉන්න තැන දකින්න බෑ ඇස් දෙකෙන්. පුළුවන් ද ඉන්න තැන ඇස් දෙකෙන් දකින්න? හිටගෙන ඉන්න තැන ඇස් දෙකෙන් දකින්න ඕන කොහොමද දකින්න වෙන්නේ? නුවණින් විතරයි. කයින් වුණොත් හිටගෙන හිටපු තැන මිසක ඉන්න තැන නෙමෙයි. ඒ අතීත හිටගෙන හිටපු තැන. ඒක ඉන්න තැන නෙමෙයි. ඒක නිසා අයින් වෙලා හිටගෙන ඉන්න තැන දකින්න බෑ. කොහොම බලන්න හිටගෙන ඉන්න තැන කිව්වොත් හිටගෙන ඉන්න තැන අයින් වෙලා නම් පෙන්වන්න බෑ. ඒක අයින් වෙලා පෙන්වන්න බෑ. එතකොට ඒක හිටගෙන හිටපු තැන. ඒක අනිත්‍ය වෙච්ච තැන. ඒ වගේම හිටගෙන හිටපු තැන පෙන්වන විදිහට තමයි අපිට අද ඇහැ රූප චක්කු විඥාන ගැන කතා කරන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ඔක්කොම ගැන කතා කරන්නේ හිටගෙන හිටපු තැන ගැන කතා කරන විදිහට. හිටගෙන ඉන්න තැන දකින්න වෙන්නේ මොකකින්ද? නුවණින්. හිටගෙන ඉන්න තැන පය ගහලා ඉන්න තැන දකින්න වෙන්නේ නුවණින්. ඒ නුවණ තමයි හැම වෙලාවකදීම විදර්ශනා නුවණ. ජීවිතයේ වෙන තැන නුවණින් දකින්න වෙන්නේ. ඇහැ කියන එක අත්භව පරියාපන්නයි කියනකොට මේ අත්භව පරියාපන්න වුණ ඇහැ දකින්න වෙන්නේ කොහෙන්ද? නුවණින්. ඒ තැන එළඹ සිටි නුවණක් තියාගන්න වෙනවා. එතනම හැම වෙලාවකදීම හැම හිතකම එළඹ සිටි නුවණක් තියෙනවා. තමන් ගැන නුවණයි. තමන් ගැන සිහියයි. අද තමන් ගැන සිහිය නැතිකමයි වැඩි තියෙන්නේ. තමන් ගැන සිහිය නැතිකමයි වැඩි තියෙන්නේ. ඒක නිසායි අපිට හැමදේම ඇති බවට හම්බෙලා තියෙන්නේ. නැතිනම් අපි චිත්ත වේද න්‍යාය පැත්තෙන් බෙදලා ගන්නකොට භවාංග කියන තැනින් අරගෙන පෙන්නන්නේ ඒකයි. භවාංග කියන තැන හැම වෙලාවකදීම භවයේ අංගයක් බවට පත් වෙන තැන. භවයේ අංගය මොකද? ඇති දේ තියෙන දේ විඳින්නයි ඇහැ උපද්දන්නේ. හැම වෙලාවකදීම ඇහැ උපද්දන්නේ තියෙන දේ විඳින්න. ඇති දේ විඳින්න. ඒකයි අපිට භවාංග කියලා මට්ටමෙන්ම පනවන්නේ. ඇති දේ මතයි භවයේ හදලා දෙන්නේ. ඇති දේ විඳින්නයි ඇහැ උපද්දන්නේ. හැම වෙලාවකදීම ඇහැ උපද්දන දේ තුල තියෙනවා මොකද? අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාව මොකද? ඇහැ ඇති බවට රූපය ඇති බවට ගෙනල්ලා දෙපිට ඇති දේ විඳින්න යන්නේ. එතකොට අන්න ওই ලක්ෂණය හැම වෙලාවකදීම අපේ ජීවිතය තුළ මේ කෙලෙස් ආශ්‍රව ටික යෙදුන මට්ටම. එතකොට මේ කෙලෙස් ආශ්‍රව ටික යෙදුන මට්ටම තමයි අපිට ඇති බවට හම්බෙන භූමියේ භව සංඥාව දැකගත්ත තැන කියලා හොඳට දකින්න. එතකොට මේ සිද්ධිය සම්බන්ධව සම්පූර්ණම ආවරණයි තේරුණා දැන් කියපු කාරණා ටික. එතකොට ඔක කොහොමද සූත්‍රයට සම්බන්ධ වෙන්නේ? සූත්‍රයට සම්බන්ධ වෙන්නේ අපි කතා කරගෙන ආවේ දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රවය ගැන. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික අපි මුලින්ම මතක් කළා. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කියලා කියනකොට සක්කාය තියෙනවා, සක්කාය දිට්ඨිය තියෙනවා. කාරණා දෙක. සක්කායයි, සක්කාය දිට්ඨියයි. සක්කාය දිට්ඨිය කිව්වේ මොකද්ද? සත්පුද්ගල ආත්ම ස්වභාවය. සත්පුද්ගල ආත්ම ස්වභාවය කිව්වේ සක්කාය ස්වභාවය තමයි මෙන්න මෙතන හැම වෙලාවකදීම සක්කායේ ඇති බවට ගෙනල්ලා දෙන බිරි. මෙතනින් ගෙනල්ලා දෙන මනෝවිඤ්ඤාණය තුළ එළියේ ඉන්නවා කියලා. ඇහැට පේන දේ එළියේ තියෙන දේ හැටියට ගෙනල්ලා දෙන එකට කිව්වා සක්කාය කියලා. පුද්ගලයා මෙහෙන් එනකොට පුද්ගලයා ඉතින් නිරුද්ධ බව පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැතිකම නිසා එළියේ ඉන්න බවට ගෙනල්ලා දෙනවා. දැන් ඉන්න බවට ගෙනල්ලා දෙන එක වෙනම දෙයක්. ඒක සක්කායයි. සක්කාය දිට්ඨියේ ස්වභාවය හැම වෙලාවකදීම මේ ඉන්නේ පුද්ගලයා. එළියේ ඉන්න පුද්ගලයා කියන බව අතනින් දැනගන්නවා. මෙතන ආත්ම භාවයක්ම දකිනවා. මේ රූපයම නැතිනම් මේ ඉන්නේ කෙනෙක්මයි. මේ ඉන්නේ පුද්ගලයෙක්මයි. එයාට සක්කාය දිට්ඨිය දැස ගන්නවා. මනසේ ලක්ෂණේ නොදක මනස ලක්ෂණේ එළිය කියලා හිතන බව සක්කාය. එළියේ ඇති දේ මත සත්‍ය පුද්ගලයෝ ජීවත් වෙන බව හිතනකම සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ඇති කෙනයි හැම වෙලාවකදීම මෙතන අරගෙන විචිකිච්ඡාවක් ඇති කරගන්න. විචිකිච්ඡාව තුළ හේතුව තියෙනවා අකුසල කර්මපතේ ඇති කරගන්න.
විචිකිච්ඡාවක් ඇති කරගන්නේ හතර තිබුණද නැද්ද හිතියද නැද්ද කී විචිකිච්ඡාවක් ඇති කරගන්න යන්නේ ක්‍රියාකලාපයේ තුල නිශ්චරිතයේ හැසිරෙන්න යන්නේ කර්මපත සකස් කරගන්න යන්නේ ඉන්න සත්‍ය පුද්ගලයාට මත ඉන්න කෙනෙක්ව තමයි මරන්න පුළුවන්කම තියෙන්නේ. නොඉන්න කෙනෙක්ව මරන්න පුළුවන්ද? බෑ. ඉන්න කෙනෙක්ව මරන්න පුළුවන්. සක්කාය දිට්ඨිය ඇති කෙනාටයි කෙනෙක්ව මරලා අකුසලයේ කරගන්න පුළුවන්කම තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ. එතකොට සීලබ්බත පරාමාසය හැම වෙලාවකදී සීල වෘතයන් ස්පර්ශ කරන බව. පුද්ගල භාවයේ මත පතිත වෙච්ච දෙයක්. සිල්වත් පුද්ගලයෝ ලෝකෙ තුල ඇති කරගන්න යනවා නම් ප්‍රතිපදාව තුල තමන් සිල්වත් වූ අනුන් සිල්වත් වූ අත්ුක්කංසති පරං වම්බේති කියන තැන සක්කාය දිට්ඨිය. ඒකයි අද ගොඩක් වෙලාවට අපිට දකින්න හම් වෙන මාර්ගඵල සක්කාය දිට්ඨිය මත පය ගහලා කියන මාර්ගඵල. ඒ සක්කාය දිට්ඨිය මත පය ගහලා කියන මාර්ගඵල කියන්නේ. සෝවාන් ආර්යයන් වහන්සේ සෝවාන් බව විදිනවා. සෝවාන් ආර්යයන් වහන්සේ මම සෝවාන් අත්ුක්කංසේති පරං වම්බේති යනව තමයි උසස් කොට දකින්න අනු පහත් කොට දකින්නයි මම සෝවාන්. සෝවාන් පුද්ගලයෙක් හම්බ වෙනවා. අපිට සෝවාන් පුද්ගලයෙක් වුණාට සෝවාන් පුද්ගලයා කියලා පුද්ගල භාවයේ ඇති අපි නම් කළාට සෝවාන් කෙනාගේ නුවණට සෝවාන් කෙනා සෝවාන් පුද්ගලයෙක් නෙමෙයි. එයාට සෝවාන් කෙනා. සකුදාගාමී කෙනාටත් අනාගාමී කෙනාටත් රහතන් වහන්සේ අද රහත් බව විඳිනවා. මම රහත්. අනිත් අය රහත් නෑ. අත්ුක්කංසේති පරමෝධි. දැන් අනිත් අය හිතියේ කාටද? පුද්ගල භාවය ඇති කෙනාට. සක්කාය දිට්ඨිය. මේ එළියේ ඉන්න අය රහත් නෑ කියලා ඔයගොල්ලෝ ඔක්කොම රහත් නෑ ඔයගොල්ලෝ සෝවාන් කියලා කියන්නේ කොහොමද? එළියේ ඔයගොල්ලෝ ඉන්න බව මත නෙමෙයිද? ඉන්න බව මත. උතන පුද්ගලයෝ ඉන්නවා ආත්ම භාවය තියෙන හැම වෙලාවකදීම ඒ දේ තමන්ව නොදන්නා කොට පුද්ගල භාවය මෙහි පතිත කරලා මෙහි පතිත කරගත්ත දේ ඇක්සස් කරගෙන. ඒකයි සක්කාය දිට්ඨිය ලක්ෂණය. දැන් සක්කාය දිට්ඨිය මත අපි පනවනවා රහත් පුද්ගලයෝ නෑ කියලා. ඔයගොල්ලෝ රහත් නෑ. එතකොට හැම වෙලාවකදීම අද රහතන් වහන්සේලා රහත් බව විඳිනවා රහත් පුද්ගලයෙක් කියනවා. නමුත් ඇත්තටම සීලබ්බත පරාමාස ලක්ෂණය තමයි ඒක. සක්කාය දිට්ඨිය මත ඇති සීලබ්බත පරාමාසය. පුද්ගල භාවය ඇත්ත කරලා තියෙනවා. අපි රකින්න සීලේ ඉඳලා මම සිල්වතෙක් අනුන් සිල්වත් නෑ කියන තැන ඉඳලා මම රහත් අනුන් රහත් නෑ කියන තැන දක්වාම තියෙන සක්කාය දිට්ඨිය මත ඇති කරගත්තු සීලබ්බත පරාමාසය. අපි රහතන් වහන්සේ කියලා රහත් පුද්ගලයෙක් ගැන කතා කරාට හොඳට බලන්න පුද්ගල පඤ්ඤාත්තිකකරණේ කොහොමද පුද්ගලයෙක් පැනවෙන්නේ කියලා. රහතන් වහන්සේ කියන පුද්ගලයා හදාගන්නේ මෙතනින් නෙමෙයිද කියලා. රහතන් වහන්සේ කියන පුද්ගලයා මෙතනින් පත්තන දෙයි. රහතන් වහන්සේ කියන්නේ නුවණකට ඥාන දර්ශනයකට මේ ටිකීම ඇත්ත පෙන්වන බව නිසායි රහතන් වහන්සේ කියන්නේ. එතකොට එයා තමන් ඇත්ත වෙලාද? තමන් ඇත්ත වෙලා නැහැ. එයාට රහත් පුද්ගලයෙක් ඉඳීද? රහත් පුද්ගලයෙක් නෑ. කොටින්ම කියනවා නම් රහතන් වහන්සේට රහත් බව නැහැ. රහතන් වහන්සේට රහත් බව ඇත්ත වෙලා නැහැ. අපි රහත් බව කිව්වට වර්ධව ගන්න එපා. රහතන් වහන්සේට රහත් බව නැහැ කියලා කියන්නේ. අපි කියන්නේ රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් හැටියට හදාගෙන මේ කෙනා රහත් කියලා. රහතන් වහන්සේට මේ ඒකන නිරුද්ධ වෙන ධර්මතාවයේ දකින්න නිසා නෙමෙයි රහත් කියලා කියන්නේ. ඒ පුද්ගල භාවයේ දකින්න නිසායි රහත් කියලා කියන්නේ. ඒ පුද්ගල භාවයේ දකින්න බව තුල පුද්ගලයෙක් ඇත්ත වෙලා තියෙනවද? පුද්ගල භාවයේ දකින්නව පුද්ගලයෙක් ඉඳලානේ. ඒක නිසා රහතන් වහන්සේට රහත් පුද්ගලයෙක් නෙමෙයි. රහතන් වහන්සේට රහත් වුණ පුද්ගලයෙක් ලෝකයේ ඇත්තේ නෑ කවදාවත්. ඒක නිසා අන්න ඔය කාරණා ටික හොඳට දකින්න සක්කාය දිට්ඨිය ලක්ෂණය හැම වෙලාවකදීම සෝවාන් පුද්ගලයෝ හදලා, සතුදාගාමී පුද්ගලයෝ හදලා, අනාගාමී පුද්ගලයෝ හදලා, රහතන් වහන්සේ හදලා. සක්කාය දිට්ඨිය ලක්ෂණය. ලෞකික සම්මා දිට්ඨිය සක්කාය දිට්ඨිය මත පතිතුන දෙයක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේලාට දන් දෙන්න පුළුවන්. ඉන්න පුද්ගලයා අනුමත කරගෙන දන් දෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය මත පතිත වෙච්ච දේ. සක්කාය ස්වභාවය හැම වෙලාවකදීම මෙහි පේන දේ එළියේ තියෙනවා කියලා හිතන ගතිය සක්කාය. ඒකමයි ජීවිතේ ඒකමයි පුද්ගලයා කියලා පුද්ගල භාව වශයෙන් දැඩිව ගන්න එකට කියනවා සක්කාය දිට්ඨිය හැම වෙලාවකදීම. ඒකවල සක්කාය එක
සක්කාය දිට්ඨිය එක. දැන් දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රවය මේ දර්ශනය එනකොට මේ සිද්ධිය ගැන දකිනකොට සක්කාය දිට්ඨියට ඉඩ නැති වෙනවා. සක්කාය දිට්ඨිය දර්ශනයෙන් පහ කළ යුතු සංයෝජනය. විචිකිච්ඡාව සංයෝජනයෙන් පහ කළ යුතු දෙය කතං කති කෙසේද කියන මේ සැකය දුර වෙලා කතං කති තත්වයට පත් වෙලා කෙසේද කියන සැකයක් නෑ යාට. කොහොමද කියන දේ ඇත්තේ නෑ. හිතියද නැද්ද කියලා ඒ ධර්මතාවය ගැන එයාට නුවණක් නෑ. අවිද්‍යාවෙන් ගෙනලා දීපු මෝඩකම නුවණක් නෑ. එතකොට එයා කියන්නේ නෑ කවදාවත් අඩුම තරමේ අර අපි කතා කරපු දික්ටි ටික ගැන යාට කතා කරන්නේ නෑ. දික්ටි ටික ගැන කතා කරන්නේ නෑ කියලා කිව්වේ අඩුම තරමේ ලෞකික මට්ටමින් අද අපි කතා කරන කුසල අකුසල රැස් කරගෙන සසරේ යන පුද්ගලයෙක් ඉන්නවා කියන තැනකින් සසර ගැනවත් එයා කතා කරන්න යන්නේ. එයා නුවණයි කතා කරන්නේ කියන්නේ මේ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. එයාට දැක්මක් නැහැ ඉගෙන. එයාගේ දර්ශනය වෙනස් වෙලා. දර්ශනය වෙනස් වුණ තැනක ඕනතරම් කතා කරන්න පුළුවන්කම තියෙන. ඒක බෑ කියනවා නෙමෙයි. දැන් ඕගොල්ලෝගේ දර්ශනය වැඩිහිටි දර්ශනයක්. වැඩිහිටි දර්ශනීය තියාගෙන ඕගොල්ලෝ පොඩි අය නලවන්නේ නැද්ද? පොඩි අය නලවන්නේ. පොඩි අය නලවන්න පුළුවන් ද වැඩිහිටි දර්ශනේ? බෑ. පොඩි අය නලවන්නේ පොඩි කෙනාගේ මානසික මට්ටමේ. පොඩි අය නලවන්න වෙන්නේ පොඩි කෙනාගේ මානසික මට්ටමේ. මිසක වැඩිහිටි දර්ශනේ නෙමෙයි. වැඩිහිටි දර්ශනේ තියාගෙන නෙමෙයි ඕගොල්ලෝ පොඩි කෙනාගේ මනසටපත් වෙන්නේ. ඒ දර්ශනේ තියාගෙන. ඒ දේ ඇත්ත නෙමෙයි කියලා දැකලාමයි ඕගොල්ලෝ ඒ දේ කරන්නේ. පොඩි ළමයාත් එක්ක චරිතයක් ආරෝපණය කරගෙන ඕගොල්ලෝ ඒ චරිත නිරූපණය කරනකොට ඒක වැරදි කියලා දැන දැකම ඔයගොල්ලෝ ඒකේ කරනවා. ඒ විදිහම දෙයක් තමයි ලෝකෙ තුල පුද්ගල භාවය කතා කරන තැන දැන දැකම මේ දේ කරනවා. එතකොට ඒ දර්ශනයෙන් පහකල යුතු බවෙන් මිදිලා දර්ශනයෙන් පහකල යුතු බවෙන් මිදිලා ඒක නිසා එයාට දර්ශන පහකල යුතු ආශ්‍රව ටික උපදින්නේ නැහැ. උපදින්නේ නැත්තේ මොනවද? කාමාසව, භවසව, දිත්තාසව, අවිජ්ජාසව කියන ටිකේදී දිත්තාසවය ඇසුරු කරගෙන පවත්න මේ පුද්ගල භාවයේ අනුෝදීපු කාමාසවයක් නැහැ. පුද්ගල භාවයේ අනුෝදීපු කාමාසවේ නැති වෙලා. පුද්ගල භාවයේ අනුෝදීපු කාමාසවේ කිව්වේ කොතනටද? ඉන්න පුද්ගලයා විඳින්න පුළුවන්. ඉන්න පුද්ගලයා විඳින්න පුළුවන්. ඔයගොල්ලන්ට කාමනීය දරුවෙක් එළියේ ඉන්නවා. ඉන්න දරුවා ඒ ජීවත් වෙන පුද්ගලයා ඒ ජීවත් වෙන ආත්ම භාවයේ දරුවා වූ ආත්ම භාවය ඔයගොල්ලන්ට සැපද සතුටද? සැපත් සතුටක්. මොකේද ඒ සැප සතුට ඇති කරගත්තේ කාමාසවේ මත. ඒ කාමාසවේ පිළිතියේ මොකද්ද? දිත්තාසවේ මත. කාම දිත්තාසවේ. කාමාසවේ පිළිතියේ දිත්තාසවේ මත. මොකද්ද දිට්ඨිය? සක්කාය දිට්ඨිය. මෙහි හදාගත්ත දරුවා දැක්කේ නෑ. ඒ දරුවා හිතුවා එළියේ ඉන්න පුද්ගලයයි ඒ රූපයයි දරුවා. ඒ පුද්ගලයා තමයි ඒ රූපේ. දරුවා ඌ පුද්ගලයෙක් එළියේ රූපේ දැක්ක. කෙලින්ම දිත්තාසවේ දැසගත්තා රූපෙට. දැන් ඒ රූපෙට දිත්තාසවේ දැසගත්තට පස්සේ අපි දරුවට කැමති වෙනවා. කාමාසවේ කාමනීය දරුවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා හැමදාම. දැන් කාමාසවේ පැවතුනේ මොකක් මතද? දිත්තාසවේ මත. ඊට පස්සේ දැන් අනිත් ආශ්‍රව ටික භවආශ්‍රවේ භවය හැම වෙලාවකදීම හදලා දුන්නේ මොකක් මතද? දැන් ඉන්න දරුවා විඳින්න මෙහි ඉන්න පුද්ගල භාවය ගෝචර කරගන්න පුළුවන් විදිහට භවආශ්‍රවයක් ඇති වුණා. දිත්තාශ්‍රවේ මත. අවිජ්ජාශ්‍රවේ මේ නොදන්නාකම මොකක් නොදන්නාකමද? ඉන්න පුද්ගලයා නොදන්නාකම. පුද්ගල භාවය පිළිබඳ නොදන්නාකම. අවිද්‍යාවෙන් තමයි මේ හැම දෙයකම දුන්නේ විශේෂ හදලා දුන්න විශේෂක්ෂේත්‍රය. දැන් එතකොට මෙන්න මේ ආශ්‍රව ධර්මතා ටිකට විශේෂ වුණ දික්ඨාශ්‍රවයේ මූලික ටික රළු ටික තමයි මේ අයින් කරගන්න හැටි කියලා දුන්නේ. ඒකයි දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික. ඕගොල්ලන්ට මේ මේසේ අයින් කරන්න කියලා කිව්වහම දැන් මේ ඕගොල්ලෝ අයින් කරන්නේ මේ මේසේ උඩ තියෙන ටික. මේසේ උඩ තියෙන ටික. ඕගොල්ලෝ ඉස්සෙල්ලාම භාවනාව කියන තැනින් පටන් ගන්නවා නම් ඕගොල්ලෝ මේසේ අයින් කරන්න කියලා හිතුවම අයින් කරන්න හදන්නේ කොහෙන්ද? මේ ෂීට් එක ගන්න එකපාර ඇදලා දානවා. එතකොට මොකද වෙන්නේ? මේ ටික වැටෙනවා. කරන්න ඕනේ දේ නෙමෙයි කරලා තියෙන්නේ. දර්ශනයෙන් පහ කරගත යුතු ටික පහ වුණේ නැහැ. ඒ ටික වැරදි විදියට ඕගොල්ලන්ට පිළිටා
හිටිනවා. මොකක් හරි දෙයක් ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත දේ තුළ සක්කාය දිට්ඨිය පිටා හිටිනවා. කොහෙන් හරි භාවනාවක් වඩන්න යනකොට මොකක් හරි දෙයක් ඇත්ත වෙලා අදුම තරමේ හිත හරි ඇත්ත වෙලා එතන හරි නැගිලා ඉන්නවම තමයි. ඒක නිසා හැම වෙලාවකදී මේකට කියනවා දර්ශනීය පහකල යුතු ආශ්‍රෝපකස. මේකෙදි කියන්නේ නැහැ මේ සමතේ නැතුව මේ භාවනාව නැතුව මේක කරන්න කියලා. හැමදාම මතක් කරන දෙයක් අලු ගොඩකට පොල්ලෙන් ගියපුවාම අලු විසිරෙනවා වගේ හිත විසිරෙලා නම් අරමුණු වල මේක කරන්න අමාරුයි. එතකොට කොච්චර කිව්වත් කියන්නේ නෑ මේ අල්ලන්න බෑ නම් මේ අල්ලන්නේ මොකද්ද තියෙන දේ නෙමෙයි. මේ මේකේ අහු වෙනවනේ කියලා තමයි කොච්චර කිව්වත් කියන්නේ. ඇයි අරමුණු වල හිත විසිරෙලා ඇත්ත දකින්නේ ඇත්ත පේන්නේ. ඒක නිසා සමතේ පැත්ත කොච්චර එපා කියනව නෙමෙයි. ඒක කළ යුතුයි. හැබැයි මෙන්න මේ අර්ථය සඳහා සමතේ නිවන් දකින්න බෑ. නිවන් දකින්න වෙන්නේ මේ විදර්ශනාවට හිත තියලම මේ දර්ශනීය පහ කළ යුතු ආශ්‍රව කොටස දර්ශනීය පහ කරලම තමයි නිවන් දකින්න වෙන්නේ. ඒක නිසා තමයි මේකට කිව්වා දර්ශනීය පහ කළ යුතු ආශ්‍රව කොටස කියන්නේ. දැන් මේ ලොකු මිදුලට ඇවිල්ලා මේ මිදුල පව් කරලා යනවාද නැද්ද කියලා කල්පනා කරනවා. මේ ටික කතා කරලා මේ විෂයක් ශේෂ්ත්‍රය ඉවර කරනවාද නැද්ද කියන එක මත. ඒක අපි ප්‍රතිචාරයේ මත බලමු තවදුරටත් මේ ටික තව පරයයන් ඔස්සේ අපි සාකච්ඡා කරනවාද නැද්ද කියන එක. දැන් තේරුණාද මේක සූත්‍රයට ගැලපෙන්නේ කොතනද කියන කාරණාව. එතකොට දැන් අන්න ඔය ධර්මතා ටික තමයි සබ්බාසව සූත්‍රයේ මේ දිට්ඨාශ්‍රවය ගැන කතා කරන්නේ. තියෙන දර්ශනෙන් පහ කළ යුතු ආශ්‍රය දුරු වෙන තැන දර්ශනා පහ සබ්බා කියන ආශ්‍රව කොටස ගැන කතා කරන්න තියෙන්නේ. සංයෝජන තුනක් දුරු වෙන එකක් ගැන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. තාම සක්කාය තියෙනවා හැබැයි. සක්කාය ආරම්භය කාම රාග පටිඝ මාන උද්දච්ච විද්‍ය රූප රාග රූප රාග මාන උද්දච්ච විද්‍යා මේ ටික ඔක්කොම තියෙනවා. තාම මේ ටික නැති වෙලා නැහැ. එතකොට මේ ටිකට උපකාරයි හැබැයි අනිත් ආශ්‍රව ධර්මතාව ප්‍රහාණය කරගන්න හැටි ටිකක් මේ දර්ශනයටත් උපකාරයි. ඉදිරියට ඉගෙන සාකච්ඡා කරමු. එතකොට අද දවසේදී වෙලාවට පිළිතුරු දීලා තියෙනවා. මේ කාරණාව පැහැදිලි නේද? එතකොට කොහොමද මේ කතා කරපු සිද්ධිය ගැන යම් මට්ටමකට හරි පැහැදිලි. හැම වෙලාවකදීම ලෝකය හදාගත්තේ Taman තුල කියන එක පැහැදිලි. ඒක මේක තුල පැහැදිලි වුණා නම් ලොකු දෙයක්. ලෝකය හදාගත්තේ අතීත අන්තය සම්පූර්ණම ගෙනල්ලා දුන්නේ Taman තුලයි කියන එක පැහැදිලි වුණා නම් ඒකයි. එතකොට ඊටු කාරණා ටික අපිට ඉස්සරහට වඩා ගන්න පුළුවන්. ඒක තමයි මූලිකම අත්‍යවශ්‍යම තැන. හොඳයි එහෙනම් හැම කෙනෙක්ම කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට ධර්ම සාකච්ඡා සිදු කරලා යෝනිසෝ මනසිකාරය පවත්වලා බොහොම වටිනා කුසලයක් සිදු කරගත් අවස්ථාව. මේ අවස්ථාවේදී අපි මේකෙන් අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් අපි හැම දිනකටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි අපේ ධර්මාචාර්ය මාකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට මාකඩවල අන්තර්ගතන ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේලා දෙනමට ප්‍රාර්ථනීය බෝධියකින් අතුම් නිවන සැනසෙල්ලකින් මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිකෘතයන් දේවගණ සමූහයක් වෙනා මේ සියලු දෙවියන්ට මේකින් අනුමෝදන් කරනවා. දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අටපස්සෙන් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ හැම දිනකටම කල්යාණ මිත්‍ර භාවයෙන් මේ සඳහා සලසලා දීලා උපකාර කරනවා. ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් තුන් නිවන සැනසීම පිණිසම මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම කල්පනා කරනවා මතක් කරන්න ඕන දෙයක්. ගිය දේශනාවේදී පුණ්‍යානුමෝදනාව කරන්න ඕනේ නැහැ. ඇත්තටම නම් ටික හම්බුනේ පස්සේ. අද දේශනාවේදී නම් ටික හම්බුනේ නැහැ.
ඒක නිසා මේ දායකත්වය ගන්න කෙනා පොඩ්ඩක් නම් ටික ලියලා මෙතන තියෙනවා නම් මට වඩා පහසුයි. මේ දේශනාවේ නම් ටික බොහොම අමාරුවෙන් දේශනාවෙන් පස්සේ හම්බුණා. ඉතින් මේ සතියේදී පුණ්‍ය ආරාධනා කරන්න කියලා හිතාගත්තා. මේ පාලිත ගීතානි හසාමිකුතා මනීෂා දියණිය දෙමෝපියන් සිරිසහ වයලට් විසින් ඒ කියන පින්වත් පිළිසින් තමයි දායකත්වයේ දරලා ඒ කුසලයේ සිද්ධ කරේ. ඒ වගේම අද දවසේදී මේ සියලු කුසලයේ මේ නිමාලි සෙනවිරත්න පාලිත ඇතුළු දරුවෙකු පාලිකම සිංහ මහත්මයා ඇතුළු දරුවන් දෙදෙනා විසින් සිද්ධ කරන්නේ. ඉතින් මේ දායකත්වයේ අරගෙන මේ දේශනාව සිද්ධ කරගන්න මේ දේශනාවට සහ සම්බන්ධ වෙන ඒකට අපි ආශිර්වාද කරන්නට අවශ්‍යයි. ඒ වගේම විශාල සේවයක් කරන අපේ ජනක මහත්මයා නිහල් මහත්මයා ඇතුළු මේ පිරිස මේක ඔන්ලයින් නැතිනම් මේක මේ වෙලාවෙදී විකාශයටපත් කරලා විශාල පිරිසක් අපිට කතා කරලා දැනුවත් කළා ලොකු සේවයක් ඒත් පින් දෙන්නට ඕනේ කියලා මේ කෙනෙක් කරන සත්කාරය පිළිබඳව ඉතින් ඒකන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරන්නට අවශ්‍යයි කරන සත්ක්‍රියාව පිළිබඳව ඒ වගේම අපේ පත්මසිරි ලියනගේ මහත්මයා මේ සම්බන්ධව හැම කෙනෙක්ම දැනුවත් කරලා යොමු කරලා ඒ සියලු කටයුතු සම්පාදනය කරගෙන සිද්ධ කරනවා. මේ කියන සෑම සියලු දෙනාටම අපි මේ සියලු කුසලයන් අනුමෝදන් කරන්නට අවශ්‍යයි. විශේෂම දේ මේ ඔක්කොටම මේ කාරණාව බොහොම පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ මේ බෝඩ් එක නිසා පොඩි. ඉතින් මේ බෝඩ් එක ලේර සුදස්ම ගාමිනාට බෝඩ් එක ලැබෙලා පටිච්චසමුප්පාදයේ හැදිලි කරගන්න අපේ ලක්ෂණ මහත්මයා මේ දෙකල බොහොම කාර්මික වුණා. ඉතින් හැම කෙනෙකුටම යම් අවබෝධයක් ලබා ගත්තා නම් මේ සටහන දිහා බලලා වශයෙන් හරි අවබෝධයක් ලබා ගත්තා නම් ඒ සියලු අවබෝධයට සම්බන්ධ වුණා ලක්ෂණ සහ ඒ අනුල මහත්මිය ධර්ම දානයේ පැත්තෙන් තා විශිෂ්ටම දෙයක් සිද්ධ කරගත්ත ඒ දෙපළ අපි ධර්ම දේශනා දායකත්වයේ වගේම මේ දෙපළට පුණ්‍යානුමෝදනා කරනවා මේ සිද්ධ කරපු කුසලයේ සම්බන්ධව. ඉතින් මේ සඳහන් කරන්නේ ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම සිල් මහත්මයා මේ දේශප්‍රිය මහත්මයා තුළු ඒ සෑම සියලු දෙනාටම මේ සියලු කුසල ශක්තිය එකසේ හේතු වාසනා වෙත්වා මේ හැම දිනකටම ජීවිතවලට ඇතිවන ලෙඩ දුක් කරදර බාධක අපලපත් දුරු වී මේ ජීවිතයේදී මුතුන් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා අභිවාදන සීලිස නිච්ඡනදාසාරින සත්තාරේ ධම්මාවර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නියච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සම්පති